හොඳයි කවුරුත් සාදුනාදයක් පවත්වන්න නැවත වාරයක් සාදුනාදයක් පවත්වන්න අප කෙරෙහි අනුකම්පාවෙන් අපගේ ආරාධනාව පිළි අරගෙන වැඩමවා වැඩ සිටින අපගේ කල්යාණ මිත්‍ර ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් ප්‍රථමයෙන් අවසරයි. ඒ වගේම අද දවසේ මේ සිද්ධ කරනු ලබන ධර්ම දේශනාව පිළිබඳව දැනගත්තාම අපාරණ්‍ය සේනාසනයේට හිතතිව අපාරණ්‍ය සේනාසනයේ කුදුමහත් කටයුතු වලදී අපට සහයෝගය දක්වමින් අප උපකාර කරන කරවිතානන්ද ශ්‍රී සාරානන්ද පිරිවෙනේ අපේ ගෞරවනීය පොඩි ආයුෂ්මතුන් වහන්සේලාත් ඒ වගේම අපේ ආයතනයේ වැඩ වාසය කරන පින්වත් ආයුෂ්මතුන් වහන්සේලාත් ඇතුළු වැඩමවා වැඩ සිටින සදා වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. වනරත්න ආරණ්‍ය සේනාසනී නිර්මාතෘත්වයේලා කටයුතු කරන්නට යෙදුන පින්වත් වරසිතාන අම්මා තාත්තා ඇතුළු පවුලේ හැම දෙනාමත් ඒ වගේම අද දවසේ ධර්ම දේශනාවේ දායකත්වය අරගෙන කටයුතු කරන මෙවර කටින මහා පුණ්‍යෝත්සවයේ දායකත්වය අරගෙන කටයුතු කරන පින්වත් නන්දා අම්මා ඒ වගේම මේ පවුලේ සෑම සිළු දෙනාම එකතු වෙලා මේ සංවිධානය කරන්නට යෙදුන උතුම් පින්කම සඳහා ධර්ම ශ්‍රවණාබිලාසයෙන් ශ්‍රද්ධාව එකතු කරගෙන පැමිණිච්ච කාරුණික සත්පුරුෂ පින්වත්තුනි අද දවසේ වනරත්න ආරණ්‍ය සේනාසනයේ තුල 2020 වස්සාන සමයේ තුල සිද්ධ කරනු ලබන ප්‍රථම ආරාධිත ධර්ම දේශනාව සඳහායි අපි සූදානම් වෙන්නේ. ඉතින් අපගේ ආරාධනාව පිළි අරගෙන වැඩමවා වැඩ සිටින ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ අමුතුවෙන් හඳුන්වා දීමට අවශ්‍ය වෙන්නේ නැහැ. ගෞරවනීය ස්වාමින් වහන්සේ විශේෂයෙන්ම ගුවන් විදුලියෙන් රූප වාහිනියෙන් දෙස් විදෙස් ධර්ම පිපාසිත ජනතාවගේ සිත් තුළ ධර්මයේ පිළිබඳව ශ්‍රද්ධාවක් ඇති කරලා මේ ශාසන දයාව තුලේ හැම දිනාම අපරිහානි ගුණ ධර්ම තුල හසුරුවමින් මේ ජීවිතයේ ගුණ ධර්ම ගොඩනගාගෙන සැනසෙන්නේ කොහොමද කියන දහම් පණිවිඩය තරුණ යතිවරයන් වහන්සේ නමක් හැටියට මැනවින් දේශනා කරන ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක්. නමුත් යුතුයකමක් හැටියට ගෞරවනීය දේශකයාණන් වහන්සේ පිළිගැනීම අපගේ යුතුයකම බවට පත් වෙනවා. ඒ නිසා අද දවසේ අපගේ ආරාධනාව පිළි අරගෙන වැඩම වදාළ ගෞරවනීය දේශකයාණන් වහන්සේ මිනුවන්ගොඩ සම්මාජීව බෞද්ධ ආශ්‍රමාධිපති රූපවාහිනී ගුවන්විදුලි විචිත්‍ර ධර්ම කතික අපට නම කියන්නට අවසරයි මොරහවත්තේ සුබෝධි ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේ පාදාභිවන්දනයෙන් යුතුව පිළිගනු ලබනවා කියලා කවුරුත් සාදුනාදයක් පවත්වන්න. ඒ වගේම අද දවසේ දායකත්වයේ දරණී පින්වත් ඇත්තෝ විශේෂයෙන් වනරත්න ආරණ්‍ය සේනාසනී කුදුමහත් කටයුතු වලදී සුවිශේෂී දායකත්වයක් දක්වමින් අපිට කටයුතු කරනවා පින්වත් නන්දා සරච්චන්ද්‍ර අම්මා. ඒ වගේම නදී සරච්චන්ද්‍ර දියණිය ඇතුළු කොට ඇත්තා වූ පවුලේ සෑම සිළු දෙනාම විශේෂයෙන් ඒ අය බලාපොරොත්තු වෙනවා එම්.ඒ. සරච්චන්ද්‍ර මාරසිංහ පියාණන්ට සහ ඒ දෙපාර්ශ්වෙම මිය පරලොවගේ සිළු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නටත් ධර්ම ශ්‍රවණයේ සඳහා පැමිණි සිළු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නටත් දේශකයාණන් වහන්සේටත් ආරණ්‍ය ඒ වගේම ආරණ්‍ය සේනාසනාධිපති ස්වාමින් වහන්සේ ඇතුළු වැඩ වාසය කරන ස්වාමින් වහන්සේලාටත් ඒ වගේම පින්වත් මෑණියන් වහන්සේටත් මේ උපකාර කළ සෑම සිළු දෙනාටමත් ධර්මාබෝධයේ පිණිස මේ පින උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අප ආරණ්‍ය කුදුමහත් පින්කම් වලදී විචිත්‍රවත් ලෙස මේ පින්කම් සැරසිලි ආදී කටයුතු කරලා දෙමින් ආයතනයේ කටයුතු වලට උපකාර කරන අපේ පින්වත් නිපුන් පුතුණුවන් ඒ කෞශිද්දේනිය ඇතුළු ඒ අයත් අද දවසේ මේ පින්කම සඳහා විශේෂ උපකාරයක් දායකත්වයක් දක්වන්නට යෙදුන විශේෂයෙන් අද දවසේ ඒ ජන්මදිනයේ සිහිපත් කරන දිනුලි සයන්හා දියණියට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම වනරත්න ආරණ්‍ය සේනාසනයේ සම්බුද්ධ ශාසනයට පූජා කරන්නට යෙදුන පින්වත් වරසිතාන අම්මා තාත්තා විශේෂයෙන් අද දවසේ ඒ ඇත්තු සම්බන්ධ වෙන්න අවකාශය නැති බව සිහිපත් කළා බොහෝ විට. ඉතින් විශේෂයෙන් වරසිතානම්ම මේ අවස්ථාවේ අසනීප තත්ත්වයෙන් සිටින බව සිහිපත් කළා.
ඒ පින්වත් වර්ෂිතා නම්මටත් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා මේ අවස්ථාවේදී. ඒ වගේම අපෝපකාර කළ සිළු දෙනා ඇතුළු සහ සම්බන්ධ වුණ හැම දෙනාටමත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ පින පාරමිතාවක්ම වේවා කියන අරමුණු ඉදිරිපත් කරගන්නවා. මේ වෙලාවේ අපි සිහිපත් කරනවා අපේ නන්දා සරච්චන්ද්‍ර අම්මට සාම්ප්‍රදානුකූලව ගෞරවනීය ස්වාමින් වහන්සේට දෙහත් තට්ටිය පිළිගන්වලා ආරාධනා කරන හැටියට. හොඳයි කවුරුත් ශබ්ද නගා සාදුකාරයක් පවත්වන්න. දෙත් නළල මත තබාගෙන ශබ්ද නගා තෙවරක් নমස්කාරී කියමු. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ තියං පි බුද්ධං සරණං ගච්ඡාමි द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि तिसरණ गमनं संपूर्णं පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වාං අපමාදීන සංපාදිත සමන්තා චක්ඛවාලේසු
අත්‍රාං ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කෝධගරු හෝතින සද්ධම්මගරු මක්ඛගරු හෝතින සද්ධම්මගරු ලාභගරු හෝතින සද්ධම්මගරු සක්කාරගරු හෝතින සද්ධම්මගරු සාදු කියන්නේ කොක්කාවිල වනරතන අරන්නේ සේනාසනෙහි සේනාසනාධිපති ගෞරවනීය අප කල්යාණ මිත්‍ර සහෝදර පියොක්කම්පිටියේ කස්සප ස්වාමීන් වහන්සේ ඇතුළු මේ මොහොතේ වැඩ සිටින උතුම් මහා සංඝ රත්නයන් අවසරයි අද දවසේ ධම් දේශනාවට තම දායකත්වයෙන් කරන පින්වත් නන්දා සරච්චන්ද්‍ර මෞතුමිය දියණිය නදී සරච්චන්ද්‍ර ඇතුළු පවුලේ වාසනාවන්ත පින්වතුනි උතුම් බුදුබණ අහන්නට පින්බිම වෙත ඇදුණු වාසනාවන්ත පින්වතුනි පින්වත් ඔබ සෑම දෙනාම උතුම් බුදුබණක් ශ්‍රවණය කරන වෙලාවයි මේ සංසාරේ කළ මහා පිනක පින්කම් වල ප්‍රතිඵලයක් ලෙස අපි සැවොම මේ වගේ ඊටාම වටින පින්වන්ත මනුස්ස ජීවිතයක් ලබන්නට යෙදුණා. පින්වතුනි සසර පිනකටමයි මනුස්ස ජීවිතේ ලැබුණේ කියන එක තේරෙන්නත් පිනක් තියෙන්නට ඕන. ඒ කාරණාව වටහා ගන්නත් මහා පිනක් තියෙන්න ඕන. ඒ පින නොතිබ්බානම් ජීවිතේ මිනිසෙක් වීමේ පින නොදැනෙන මිනිස්සු මේ ජීවිතේ මහා හිස් විදිහට ගෙවලා කෙලවර කරගන්නේ. මනුස්ස ආත්මය ලැබුවේ පෙර පිනකටමයි කියලා දැනෙන හැඟෙන තේරෙන කෙනා ලබාපු මනුස්ස ජීවිතේ පිනට බරවමයි ගෙවන්නේ. ඒක ධර්මී විස්තර කරනවා සම්මා දිට්ඨිය හැටියට. කම්මස්ස කතා සම්මා දිට්ඨිය. කර්මේ කර්මඵලයේ පිළියරන් ජීවත් වීමේ සම්මා දිට්ඨිය ධර්මී විවරණය කරද්දී ඒ සම්මා දිට්ඨිය තියෙන කෙනා පෙර ජීවිතේ විශ්වාස කරනවා මතු ජීවිතේ පිළිගන්නවා. පින බව අදහාගෙන ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. එනම් ජීවිතේ මනුස්ස ආත්මයක් ලැබුවත් මේ අදහස අවබෝධයෙන් නැති වුන් සමාජ ලෝකේ කොච්චර ජීවත් වෙනවද? අපි පෙර පිනකට ලැබපු මනුස්ස ජීවිතයක් කියන කාරණාව තේරෙන්න පින තියෙන අප මේ මනුස්ස ජීවිතේ පිනටම බරවම ඉනිසා ගෙවනවා. ඒ හින්දා මේ මනුස්ස ආත්මයේ දුලභ බව අපට තේරෙනවා. ඒ නිසා මනුස්ස ජීවිතේ අපි හරි කැමැති පරිස්සම් කරගන්න. ඒ පරිස්සම් කරගන්න හිතන්නේ මරණයට ඇති භය නිසා නෙවෙයි. මැරෙන්න ඇති අකමැත්ත නිසා. ඇයි අපි මැරෙන්න අකමැති? නොමැරී වුණොත් නිවන පිණිස අපට සසරින් මිදෙන්න තවදුරටත් අප්‍රමාදීව කුසල් දහම් දියුණු කරගන්න ඉඩක් ඉතිරි වෙන නිසා. එහෙනම් මනුස්ස ආත්මයක් දුලබයි කියන අදහස නොතේරෙන බුදුබණ පද නොඅසපු මිනිස්සු
සංසාරයේ පෙර ජීවිතයක් නොපිළිගන්න මතු ජීවිතයක් නොපිළිගන්න පෙර පිනකට ලැබූ මනුස්ස ජීවිතේ බොහෝම පරිස්සමින් ගෙවන්න ඕන කියන අදහස මතය පිළිගන්නේ නැහැ. ඒකට කියන මිත්‍යා දෘෂ්ටියක් කියලා. දැන් අද ලෝකේ අපි දකිනවා කොවිඩ් රෝගී නිසා COVID-19 රෝග පීඩාව නිසා ලෝකේ සෑම දෙයකින්ම පළවෙනි තැන ගන්න දඟලන ඇමරිකාව කියන රාජ්‍ය තුල බහුතරයක් මිනිස්සු මිය ගිහිල්ලා ලෙඩ වෙලාද. එනයි හේතුව බලද්දි පින්වතුනි කොවිඩ් රෝගී ලොව පුරා පැතිරෙන්න බලපාපු ප්‍රධාන කාරණා තුනක් මා දකිනවා. එකක් තමා මාන්නකාරකම, අනෙක තමා හිතුවාකාරකම, අනෙක තමා මිත්‍යා දෘෂ්ටිය. යුරෝපේ සහ බටහිර සුදුහම තියෙන මිනිස්සු විශ්වාස කළා තමන්ගේ තාක්ෂණීය දැනුම ධනිය ළඟ මේ ආසියාතිකයින්ට වැළඳෙන මේ රෝගේ අපට වැළඳෙන්නේ නැහැ. ඒ හින්දා ඒගොල්ලෝ ලෙඩෙන් පරිස්සම් වෙන්න උවමනා කිසි දෙයක් සිද්ධ කළේ නැහැ කල්තියා. ඒ මාන්නකාරකම නිසා මොකද උනේ? යුරෝපේ පුරා බටහිර පුරා වේගින් ඔය කොරෝනා කියන වසංගතය ව්‍යාප්ත වුණානේ. මාන්නකාරකම. අනික හිතුවාකාරකම. එපයි කියන එකම ජීවිතේ කරන්න පෙළඹෙන ස්වභාවයක් ඕන් ළඟ තියෙනවා. සෞඛ්‍ය පිළිවෙත් සම්පූර්ණ කරගෙන වාසය කරන්න කිව්වත් එකක්වත් පිළිපදින්නේ හිතුවාකාරයි. අපට හැදෙන්නේ නැහැ කියන හිතුවාකාරකමින් ඉන්නවා. වයසක ඇත්තන්ට ඉන්න කියලා කිව්වත් ගෙදෙට්ට වෙලා ඒ ඇත්ත පුංචි බලු පැටවෙක් අරන් හරිය යුරෝපෙ හැම එළියට බහැලා යනවා. ඉතින් එපා කියන එකනේ කරන්නේ හිතුවාකාරයිනේ. ඒ නිසාත් ඔන්න ඔය රෝගී ලෝකේ ව්‍යාප්ත වුණා. අනික මිත්‍යා දෘෂ්ටිය. දැන් ඔය මැද පෙරදිග කලාපෙහිම මට මතකයි මාත් අවසාන ධර්ම දේශනා කිහිපයකට වැඩම කරලා මාර්තු 6 වෙනිදා ලංකාවට වැඩි එක්සත් අරාබි එමිරාජ්‍ය ඩුබායි අබුඩාබි සාජ අලීන් අජ්මාන් වගේ ප්‍රදේශවල දින 8ක් වැඩ ඉඳලා ඒ දිනවල මට මතකයි ලෙඩ්ඩු ඒ රටෙත් හිටියා 400-500ක් විතර. හැබැයි කවුරුත් හරි ගාණක් දන්නේ නැහැ. ඒ වාගේම මිනිස්සුන්ට පරිස්සම් වෙන්න කිසිම උපදේශයක් දුන්නෙත් නැහැ. මොකද මේ මැද පෙරදිග කලාපයම කීවේ උඩ ඉන්න එක්කෙනා බලා ගන්නවා අපිට මේක හැදෙන්නේ. එහෙනම් හිතුවාම ජීවිතේ අපි මොන ආගමක් ඇදහුවා. අදහන ආගමනු අපිට ධර්මතාවයෙන් අභිබවා යන්න බෑනේ. උපන් අපිට ලෙඩ වෙන්න වෙනවා, වයසට යනවා, මිය දෙනවා. මේවා අදහන ආගමත් එක්ක අපිට අභිබවා යන්න බෑනේ. මිත්‍යා දෘෂ්ටිය. පෙරේදත් මම එක තැනක ඇහුවා පුංචි දරුවෙක්. කොහොම හරි උණු වතුර භාජනයේ ඔඩොක්කුවේ තියාගෙන හොමාලේ අල්ලන්න ගිහිල්ලා මේක පෙරලිලා. දරුවෝ හොඳටම පිච්චිලා. මුලින් බෞද්ධ දැන් බෞද්ධකමත් අතහැරලා. වෙන විශ්වාසයක් ඇදහිල්ලක් එක්ක ඉන්නේ. ඒගොල්ලන්ගේ ඇදහිල්ලේ තියෙන්නේ ලෙඩක් හැදුනා බෙහෙත් බොන්න ඕන නැහැ. දෙවියන් වහන්සේ ඒක සුව කරනවා. අර පිච්චිච්ච ළමයා වේදනාවෙන් කෑ ගහනවා වටේ මිනිස්සුන්ගෙන් බේරෙන්න බැරිම තැන රිජ්වේ ආරයා ළමාරෝහලට අරන් ගිහින් තිබ්බා. බලන්න මිත්‍යා දෘෂ්ටියකට වැටුනහම මිනිස්සු ලෙඩකට බෙහෙතක් බොන්නේ නැහැ කියන තැනට උනත් පෙළඹෙන්නේ නැද්ද? පෙළඹෙනවනේ. බුදුහාඳුරෝ කොහොමවත් එහෙම දේශනා කළා නේ. ලෙඩ වෙන එකකින් తాවකාලික විසඳුම් කරනවට බුදුරජාණන් වහන්සේ විරුද්ධ වුණේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ අත්තන භ්‍යාදි ධම්මෝ සමානෝ භ්‍යාදි ධම්මී ආදීනවං විදිත්වා අභ්‍යාදින් අනුත්තර යෝගක්කේමන් නිභානං පරියේසමානෝ අභ්‍යාදින් අනුත්තර යෝගක්කේමන් නිභානං අජ්ජගම. තමන් වහන්සේ සංසාරේ ලෙඩ වුණා, ලෙඩවීමේ වේදනාව අත්දැක්කා. එනිසා ඒ සදහටම මිදී සනසිය හැකි මඟ හෙව්වා. සෙවීමේ ප්‍රතිඵලයක් ලෙස නිවන අත්දැක්කා. අපව නිවන් දකින්න උනන්දු කළේ එහෙමයි නැතුව හැදෙන ලෙඩට බෙහෙත් නොබී ඉන්න එපා කිව්වේ නෑ කොතනකවත්. බලන්න මිත්‍යා දෘෂ්ටියට ගියාම මිනිස්සුනේ ලෝකේ ධර්මතාවයන් තේරුම් අරන් හැසිරෙන්නේ නෑනේ. මේ වසංගතේ හමු වුණත් අපි දකිනවා මිනිස්සුන්ගේ හැසිරීම. මිත්‍යා දෘෂ්ටිය තුළ ජීවත් වුණවුන් කොයිතරම් ලෙඩ රෝගී පැතිරෙන තැනට වැඩ සිද්ධ කරගත්තද? එහෙනම් හිතන්න පින්වත්නි මම මතක් කළේ ඒකයි මිත්‍යා දෘෂ්ටියෙන් මිදලා සම්මාදිට්ඨියට ආපු කෙනා මනුස්ස ආත්මික දුලබ බව තේරුම් ගන්නවා. පිනට බරව තමන්ගේ මනුස්ස ජීවිතයේ ගෙවන්න බලනවා ජීවිතාවදානම අරගෙන
වින්දනයේ පිණිස ආස්වාදයේ පිණිස දේවල් වලින් තමන්ව මුදව ගන්නවා. දැන් යුරෝපේ බටහිර මිනිස්සු ජීවිතාවදානම අරගෙන තමයි ඒගොල්ලෝ වින්දනයේ සෝයේ පිණිස ක්‍රීඩාවල් උනත් නියැලෙන්න බොහෝ වෙලාවට බලන්නේ. ඇයි යාලට මේ මනුස්ස ජීවිතේ පරිසම් කරගන්න උවමනාවක් නැහැ. අපි මනුස්ස ආත්මයේ දීර්ඝ වුණොත් දීර්ඝ ආයුෂක් තිබුණොත් පිනට කුසලයට බරව ඉන්න පුළුවන් කියන අදහස නැහැ. එහෙනම් හිතන්න සම්මා දිට්ඨියකට ආපු කෙනාටමයි සංසාරේ අපි ප්‍රමාද වෙච්ච පිරිසක් හැටියට දැනෙන්නේ. අපි හැමෝම ප්‍රමාද වෙච්ච අය. අපි හැමෝම පරක්කු වෙච්ච අය. ඒ පරක්කු වෙච්ච කමටනේ මම ඔය ඇත්තන්ට බණ කියන්නේ ඔය ඇත්ත මේ බණ අහන්නේ. අපි මෙහිම ධර්මශාලාවක මුණ ගැහුනේ පමා වෙච්ච නිසා. හිඳ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ කාරණා වටහාගෙන ජීවත් වෙන්න. නොවටහාගෙන ජීවත් වෙන අය කොයිතරම් සසරේ තමන් ප්‍රමාද වුණත් තමන්ගේ ප්‍රමාදයේ ජීවිතේ වටහාගෙන හැසිරෙන්නේ නැහැ. එහෙනම් මේ මනුස්ස ජීවිතේ පින්වතුනි අපිට තියෙන්නේ බොහොම ටික කාලයයි. මේ මනුස්ස ජීවිතේ බොහොම ටික කාලයයි අපිට තියෙන්නේ. ඒ ටිකක් තියෙන මනුස්ස ජීවිතේ ඒ හින්දා අපි හිමින් යන්න ඕන. හයියෙන් ගියොත් මොකද වෙන්නේ? වැරදුනොත් වැරදිච්ච එක හදාගන්න මුලින් ඉඳන් පටන් ගන්න වෙනවා. පටන් අරගෙන හරි ගස්ස ගන්න කාලයක් ඉතිරි වෙන්නේ නැහැ. මොකද ජීවිතේ තියෙන ටිකයි. දැන් සමහර පුද්ගලයෝ ජීවිතේ කරගත්ත වැරදි වලට කොයිතරම් පසුතැවෙනවද එයාලා කල්පනා කරනවා අනේ ඉතින් මම මොන පින් කළත් මමනේ දන්නේ කළපව වරදේ බරපතලකම. මැරිලා ඉපදුනොත්මයි මට ඉතින් ආයි පිරිසිදුවම ජීවිතේ යන්න පුළුවන් වෙන්නේ. කියා හිතා ජීවිතේ පසුතැවෙන මිනිස්සු නැද්ද? එහෙම පසුතැවෙනවා. ඒකයි මම මතක් කළේ ජීවිතේ හදිස්සි වෙලා අපි වැරදුනොත් වැරදිච්ච එක හරි ගස්ස ගන්න කාලයක් නෑ. ඉතින් බුදුහාඳුරෝ පෙන්වන්නේ සති සම්පජඤ්ඤයෙන් ජීවත් වෙන්න, සිහි බුද්ධියෙන් ජීවත් වෙන්නයි කිය ඔන්න ඔය නිසානේ. සිහියෙන් ජීවත් වෙන කෙනා, බුද්ධියෙන් ජීවත් වෙන කෙනා කුසලයේ අකුසලයේ වෙන් කරගෙන කුසල් වැඩෙන පිළිවෙලට අකුසල් වලින් මිදෙන පිළිවෙලට තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යන කෙනෙක්. එතකොට එයාට වැරදිලාවත් තමන්ගේ ජීවිතේට සසරට විපතක් වනු පිණිස බලපාන සිටිවිල්ලක් නොයිපද ගන්න එයා ජීවිතේ වීරය කරන කෙනෙක්. එහෙම කෙනාට ජීවිතේ වැරදිලාවත් වචනයක් කියවෙන කෙනෙක් නෙවෙයි. එහෙම කෙනාට ජීවිතේ වැරදිලාවත් පවක් සිද්ධ වෙන කෙනෙක් බවට පත් වෙලා පසුතැවෙන්න වෙන්නේ නැහැ. එහෙනම් මේ ජීවිතේ අපි සති සම්පජඤ්ඤය සිහි කල්පනාවෙන් ඉන්න ඕන. හිමින් යන්න ඕන. වැදගත් වෙන්නේ ඒකයි. සිහියෙන් තමන්ගේ කටයුත්ත කළාද කියන එකයි වැදගත් වෙන්නේ. ඒ කාලය තුළ තමන් දිනාගත්ත පමණ නෙවෙයි ධර්මයත් එක්ක ඉන්න කෙනා හිතන්නේ. සිහියෙන් බත් ටික කන්න ගියපු කෙනා කාපු බත් පිඩු ගාන ගැන නෙවෙයි කල්පනා කරන්නේ. මං අනුභව කරපු බත් පිඩු ටික සිහියෙන්ද අනුභව කරේ කියන එකනේ හිතන්නේ. දැන් අසිහියෙන් ඉන්න කෙනාගේ හිත තියෙන්නේ කොහොමද? තමන් කාපු බත් පිඩු ගාන ගැන එයාගේ හිතට එන්නේ. කාලා තව මොනවද කන්නේ කියන එක නේ එයා හිතන්නේ. හැබැයි යෝගාවචරයේ භාවනා කරන කෙනෙක් එහෙම තැනක ජීවත් වෙන්නේ නැහැ. එයා බොහෝම සිහියෙන් තමන් බත් ටික අනනවා, අනපු බත් පිට අතට ගන්නවා ඇඟිලි මතට. අරගෙන මුවට ලං කරනවා, ලං කරපු ඒ බත් පිට මුවට ඇතුළු කරනවා, ඒ ටික හපනවා, හපපු ටික ගිලිනවා. සියල්ල සිහියෙන් කරන්නේ. එයා මොකටද ඒ තරමට සිහියක් පුහුණු කරන්නේ? ඒ අදහස අවබෝධයේ වටහාගෙන එයා සෑම කටයුත්තක්ම ජීවිතේ කරන්නේ. එතකොට එයාට වැරදිලාවත් දෙයක් ජීවිතේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ හින්දා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සිහි බුද්ධියෙන් ජීවත් වෙන්න. එහෙම කෙනාට අසිහියෙන් කරපු තරමට වැරදීන් වැඩි, වැරදිච්ච තරමට පසුතැවීම් වැඩි මේ ලෝකෙ මිනිස්සුන්ට. ඒ පශ්චාත්තාපය තමන්ගේ ජීවිතේ ඇති වෙන්නේ. ධර්මයට අනුව ඉඳීද්දිනේ. මේ ජීවිතයේ තියෙන පින්යතුනි යාම් ඒම් කියන දෙක විතරයිනේ. ඉදිරිවීර සරච්චන්ද්‍රයෝ අපෝරුවට තමන්ගේ කෘතියක මේ අදහස් ලියනවා. ජීවිතයේ තියෙන යාම් ඒම් පමණයි. ගියොත් තමයි එන්නේ. නොගියොත් එන්නේ නැහැ. ආවොත් තමයි යන්නේ. මට නිත ගැටුණ පහුගිය දාක ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සහ ජන සංනිවේදනාංශ හිටපු මහාචාර්ය අංශාධිපති
ඒ වගේම ස්වාධීන රූපවාහිනියේ සභාපති ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිකමත් එතුමා දැරුවා. ඒ වගේම අන්තිම කාලේ ජපානයේ ශ්‍රී ලංකා තානාපතිතුමා හැටියට කටයුතු කළා. මට ජපානයේදීත් එතුමා මුණ ගැහුණ බොහෝම යහපත් සොඳුරු ගතිය ඇති මිනිසෙක්. මහාචාර්ය ගංගානාථ දිසානායක මහත්මයා. ඉතින් එතුමා ස්වාධීන රූපවාහිනී නික්ම යන දවසක සේවයෙන් ඉවත් යන දවසේ සේවක මණ්ඩලයටත් ඔය අපූර්ව අදහස් ටික කියනවා. ගියොත් තමයි එන්නේ, නොගියොත් එන්නේ නෑ, ආවොත් තමයි යන්නේ. ලස්සන බණ පදයක් මේ කියන්නේ. ජීවිතේ ගියොත් තමයි එන්නේ. ඒ කියන්නේ මරණ සතියෙන් ඉන්න, මැරෙනවා කියන එක දැනගෙන සිහි කරගෙන ජීවත් වෙන කෙනා බඩගින්නට තමන්ගේ කුස පුරවනවා වගේම කුසගින්නේ ඉන්නවොන් 100,000කගේ කුසගිනි නිවනා තැනට හිත පෙළඹෙන්නේ නැද්ද? තමන්ගේ දේ අවශ්‍යතාවය නිසා සුරකින්න වගේ අවශ්‍යතාවයේ උපදින අනිත් අයගේ දේ සුරකින්න ඕන කියලා අදත්තාදානි මිදිල හැසිරෙන්නේ නැද්ද? සත්‍ය ප්‍රිය කරන තමන් ජීවිතේ අනුන්ද ප්‍රිය කරන්නේ සත්‍යම පමණ කතා කරන්න ජීවිතේ පුරුදු වෙන්නේ නැද්ද? එහෙම මනුස්සයා ළඟ පරිත්‍යාගයේ කරුණාව ත්‍යාගශීලීකම ජීවිතේ වැඩෙන්නේ නැද්ද? වැඩෙනවා. හිතන්න ජීවිතේ එහෙම ජීවත් වෙන කෙනා අත්හිත පරහිත තමනට අනුනට හිතතිව ජීවත් වෙනේ මනුස්සයා මියදුණත් එයා ජීවිතේ ආයි මනුස්ස ලෝකයකට මේ සුගතියට එන්නේ නැද්ද? මොකද ගියොත් තමයි එන්නේ නේ. යන බව හිතන කෙනා ආයි දවසක එනවා නිවන් දකින්නකම්. නොගියොත් නොකා නොබී වස්තුව සරි කරන්නේ සදා කල්ම ලොව ඉන්නයි බලන්නේ. හොරා වගේ ඔබ විත් අත වනන්නේ එදාටමයි කාගෙත් හැරෙන්නේ. පිනා කියා කිසිවක් නැත කරන්නේ කුණක් වෙලා පොළවට ඇද වැටෙන්නේ. බණක් කියා එතකොට පිං දෙවන්නේ කනක් නැතිව කොහොමද බණ අහන්නේ? ඔයත්ෝ දිනක කියවා ඇති මහගම සේකරය ලියපු මරණී කියන කවි පන්තින කවි දෙකක් ඔය මං සිහි කළේ. මේ ලෝකේ කොටසක් ජීවත් වෙනවා නොකා නොබී වස්තුව සරි කරන්නේ කන්නේ බොන්නේවත් නැතුව එකතු කරනවා. ඇයි? සදා කල්ම ලොව ඉන්නයි බලන්නේ. සදා කාලිකම ලෝකෙ ඉඳයි කල්පනාව. හොරා වගේ ඔබවිත් අතවනන්නේ. මාරේ ඇවිදින් අතවනනවා. එදාටමයි කාගෙත් හැරෙන්නේ. නොමැරෙනවා කියලා හිතාපු කෙනාට දැනෙන්න පටන් ගන්නවා මසස නෙවෙයි මනස විවර වෙනවා. පිනක් කියා කිසිවක් නැත කරන්නේ. ජීවිත මදින් නොමැරෙන මානසිකත්වයෙන් උණු මිනිස්සු ජීවිතේ පිනක් දහමක් කරනවද? කවදාවත් අපි පන්සලක පිම්බිමක නොදැක්ක මිනිස්සු අපිට පාර තොටේ මුණ ගැහෙන වාර නැද්ද? එහෙම තියෙනවනේ. අනුන්ගේ දාන ගෙදරකවන් නෙත නොගැටෙන මිනිස්සු නැද්ද? එහෙම ඉන්නවනේ. මන්ද මට නම් එවැනි මිනිස්සු දැක්කම මහා අනුකම්පාවක් උපදින්නේ. අනේ මේ මිනිස්සු කවදාකවත් පුර පෝයකට වෙසක් පෝයකටවත් පන්සලක දන්සලක් දෙන තැනකවත් නැති මේ ජීවිතවල කවදා කොහොමනම් පිනක් වැඩේදෝ කියලා අපට මහා අනුකම්පාවක් උපදින්නේ නැද්ද? එහි මිනිස්සු ජීවිතේ නොමැරෙන මානසිකත්වයෙන් ඉන්නේ. පිනක් කියා කිසිවක් නැත කරන්නේ. කුණක් වෙලා පොළවට ඇද වැටෙන්නේ. බණක් කියා එතකොට පිං දෙවන්නේ. හැබැයි එහෙම කෙනා වෙනුවෙන් ඉන්න නෑයෝ. ආන් ජීවිතේ ධර්ම දේශනාව සංවිධානය කරයි බණ ගියා. කනක් නැතිව කොහොමද බණ අහන්නේ? සජීවීව කන තිබිලත් බණ නාහපු මිනිහා එන්න ආරාධනා කරත් එන්න පුළුවන් තැනක උපදින්නේ නෑනේ දුගතියට නියන්නේ. ඒ කරගත් අකුසල් වල තරමට ඒ වුණු ජීවිත මදේ අනුව එයා ආයේ සුගති ලෝකයකට කල්ප ගානකටවත් එවෙයිද? එන්නේ නෑ. නොගියොත් එන්නේ නෑ කිව්වේ ඒකයි. ගියොත් තමයි එන්නේ. නොගියොත් එන්නේ නෑ කිව්වේ ඒකයි. ආවොත් තමයි යන්නේ. ඒ හින්දා ජීවිතේ අපි මේ ලබාපු මනුස්ස ජීවිතේ දිහා මෙහෙම අදහසකින් බලන් හිත පුරුදු කරගත්තොත් ජීවිතය අප්‍රමාණව පින් කර සාදු ගුණේ තමන් පිහිටවගෙන අනුන් කරන පින්කම් වලට සාදු කියා තමන්ගේ ජීවිතේ අප්‍රමාදීකමට දිරියක් ඇති කරගන්නේ නැද්ද? දිරියක් ඇති කරගන්නවා. එහෙනම් ඔයත් අද දවසේ මේ වස්සාන සමී පළමු ධම් දේශනාව සිද්ධ කරගෙන අසිරිමත් මහා පින්කමක් සිද්ධ කරගන්න වෙලාව. බොහොම ගෞරවයෙන් ධම් ගෞරවයෙන් යුතුව ස්වාමීන් වහන්සේ වඩම් වාගෙන මේ මොහොතේදී වතාවක් සිද්ධ කරලා ධර්මීය ශ්‍රවණය කරන වෙලාව.
මා කල්පනා කළා පින්වතුන්ට ඊටාම වටින සම්බුද්ධ දේශනාවක් විවරණය කර දෙන්න. පින්වතුනි මේ ජීවිතේ අපි හැමෝම හරි කැමතිනේ මේ ජීවිතේ සතුටින් ගෙවන්න. හැබැයි ජීවිතේ Taman කැමති වුණු තරමට සතුට සැනසෙල්ල හිමි නොවුනහම Tamanට ජීවිතේ ලෝකෙ මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා චෝදනා කරන්න බාහිර පාර්ශවයකට බාහිර පුද්ගලයෙකුට. අහවලා නිසයි අහවල් පිරිස නිසයි මගේ සතුට මගේ සැනසෙල්ල නැති වුණේ කියන්නේ. හැබැයි බුදුබණේ කොතනකවත් භාග්‍යතුන් වහන්සේ හිම දේශනා කළාද? අනුන් නිසාය තමන්ගේ සතුට තීරණය වෙන්නේ සතුට තියද නැද්ද අඩුද වැඩිද යන්න තීරණය වෙන්නේ. තීරණය කරන්නේ තමන්ගෙන් බැහැර පුද්ගලයෙක් පිරිසක් කියන එකක් බුදුරජාණන් වහන්සේ දේශනා කළාද? නැහැ. ධම්මකාමෝ භවං හෝති ධම්මදේශේ පරාභව. තමන් ධර්මීට කැමැතිද එතන දියුණුව. තමන් ධර්මීට අකමැතිද එතන පිරිහීම. ජීවිතේ පුළුවන් තරම් දවසකට එක ධර්ම දේශනාවක් හරි අහන්න පුරුදු වුණොත් තමන්ගේ හිත හීලෑ කරගන්න ඒක මහ උදව්වක් වෙන්නේ නැද්ද? ජීවිතේ මොනතරම් කාර්යබහුලත්වයක් හදාගෙන අපි මේ ධර්මයෙන් ඈත් වෙන තරමට දැනෙනවා පින්වතුනි. අපි යන්නේ සමහරක් වෙලාවට දැනින්නේවත් නෑ හිතට. යන්නේ නොමග කියන අදහස. ඒකයි භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ ධර්මයට කැමැති වෙන කෙනා ඉද නන්දති පෙච්ච නන්දති මෙලව පරලව සනසෙන්න පුළුවන් දෑමයි ජීවිතේ රැස් කරගන්න. හැබැයි ධර්මයට අකමැති දේශ කරපු කෙනා ජීවිතේ ඉද තප්පති පෙච්ච තප්පති මෙලව පරලව යා දෙලවම තැවෙනවා. දුගතියට ගියාම වඩාත් තැවෙනවනේ. හිඳ ධර්මයට අනුව ධර්මයට දෙන ඉඩ අනුවමයි ඔබේ ජීවිතයේ සතුට තීරණය වෙන්නේ. හැබැයි එහෙම ජීවිතේ ධර්මයට ඉඩක් හදන්න උවමනාකම තමන් ළඟ තිබුණා. ජීවිතේ භාග්‍යතුන් වහන්සේ පෙන්වන කෝදන කියලා අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ සූත්‍ර දේශනාවක මේ ලෝකේ යම් කෙනෙක් ළඟ මෙන්න මේ කියන ලාමක ස්වභාවය නම් හිතේ ගරු කොට පවතින්නේ. එයා තුල ධර්මයේ වැඩෙන්නේ නැහැ. පළවෙනියට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා කෝධ ගරු හෝතින සද්ධම්ම ගරු. ක්‍රෝධ ගරුක මිනිහා තුල සද්ධර්මයේ වැඩෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් ජීවිතයේ සමහරු ක්‍රෝධේ ගරු කොට ක්‍රෝධේ ජයග්‍රහණයක් වීරකමක් හපංකමක් සේ හිතාගෙන තමන්ගේ ජීවිතේ ආරක්ෂා කරගෙන පවත්වගෙන වඩවගෙන ජීවත් වෙන්නේ නැද්ද? ජීවත් වෙනවා. ක්‍රෝධයේ දිනුමක් කියලා හිතනවා. සමහරු කියන්නේ මං ඉතින් තරහ නොගෙන තිබ්බනම් ඕගොල්ලෝ නම් කියයි තමා මං තරහ ගන්නවා කියලා හරියටවත්. ඒ වුණාට ඉතින් මං තරහ නොගෙන හිටියනම් බලන්න තිබ්බා මේවා මෙහෙම තියේ රැකෙයි එහෙනම්. මගේ මේ කටේ බලයට කටේ සද්දෙට තමයි මේ ඔක්කොම. ඔහොම කියලා තමන්ගේ පැත්තට ඒක දිනුමක් ලෙස හරව ගන්න බලන මිනිස්සු නැද්ද? එහෙම ඉන්නවා. නෑ ඉතින් ජීවිතේ බුදුහාමුදුරුවෝ ළඟට ගියාම බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න තැනකට ඔය මහසෑය වගේ තැනකට ගියාම ජීවිතේ මේ පවත්තන්න කියලා හිතාගෙන අපි කරන නිස්සාර දේවල් අපටම දැනෙන්න ගන්න නැද්ද එතකොට? තමන් දිහා එවැනි තැනක ඉඳගෙන හොඳට බැලුවොත් විනිවිදව තමන්ට පේනවා තමන්ගේ තියෙන අඩුපාඩු. එහෙම නොදකින කෙනාට අඩුපාඩුව දිනුමක් සේම හපංකමක් සේම නෙවෙයිද පේන්නේ? හපංකමක් සේමයි පේන්නේ. පේනන නිසා එයා රකින්න බලනවා මිසක් මිදෙන්න බලනවද? මිදෙන්න බලන්නේ. දැන් අටුවාවේ ඔය ක්‍රෝධය කියන අකුසලී විවරණය කරලා තියෙන්නේ කොහොමද? ක්‍රෝධේහි ලක්ෂණී කිපීම, ක්‍රෝධේහි ලකුණ නපුරුකම, ක්‍රෝධේහි කෘත්‍ය වෛරය, ක්‍රෝධය තුළින් ලැබෙන අත්දැකීම වැටහීම අවබෝධයේ දුෂ්ටකම. ඒ දුෂ්ටකම මේ ජීවිතේ නියුනේ සංසිඳුනේ නැත්නම් සංසාරයට යනවා අතන හැරෙන වෛරේ බද්ධ වෛරේ උපනාහේ කියලා කියනවා. එන ඔය විවරණින් තේරුම් ගන්න පුළුවන් ක්‍රෝධය කියන්නේ හොඳ එකක්ද? නෑ. මම මතක් කළේ ක්‍රෝධේහි ලක්ෂණී කිපීම. ක්‍රෝධ සහගත කෙනාගේ ස්වභාවය තමයි හැම වෙලාවෙම කිපිච්ච ගමන් ඉන්නේ. නොකිපිය යුතු තැනත් කිපෙනවා. ඒ වාගේම සතුටු වේ යුතු තැනත් කිපෙනවා යා. නොකිපිය යුතු තැනත් කිපෙන සතුටු විය යුතු තැනත් අසතුටින් ඉන්න ස්වභාවයක් ඇති මිනිස්සු නැද්ද? එහෙම ඉන්න. කොයි වෙලාවෙ බැලුවත් කිපිච්ච ගමන්. දැන් හිතන්න සමහරක් වෙලාවට ඔන්න
ගෙදරට එන මහත්තයාට සාමියාට ගෙදර බිරිඳ තම දෑතින්ම වෑංජන 7-8ක් එක බතක් වෑංජන ටිකක් හරි ගස්සලා මේසටත් ඇරලා තියෙනවා. ඇඟපත දවාගෙන එන මහත්තයා මේසට වාඩි වෙලා වෑංජන ටික දිහා බලලා කියනවා. එයාට ඒක දිහා බලලා බොහොම සතුටක් ඇති කරගන්න පුළුවන්. අද නම් දානේ ගයක් වගේ තනි මං වෙනුවෙන් මෙච්චර මහන්සි වුණාද? එහෙනම් ඉතින් ඔයාට පින් සිද්ධ වෙන්නයි කියලා මම මේ අනුභව කරන්නයි යන්නේ. කියලා හිතේ සතුටින් අර අනේකාටත් පින් දීලා අනුභව කරන්න ගත්ත හැකි නේ. හැබැයි එහෙම කියන්න ඕනි තැන්වල අපිට අහන්න ලැබෙන්නේ එහෙමද? නේ සමහරක් වෙලාවට කියන්නේ මොකද්ද? තියෙන ඔක්කොම එකපාරිව දානවා. අර වෑංජන 5ක් එක බතක් කිව්ව දාට අහනවා. තියෙන ඔක්කොම එකපාරිව දානවා. ඊට පස්සේ යාටම වෑංජන දෙකක් එක බතක් කිව්වොත් එහෙම පහුව දාට අහන්නේ මොකද්ද? මෙච්චරට ಜಾති තිබිලත් මේ දෙක විතරද හැදුවේ අහනවා. එහෙනම් බැලුවාම හොඳට හදාපු දාට අහනවා තියෙන ඔක්කොම එකපාරිව දානවා. පිරිමහලා හදාපු දාට අහනවා මෙච්චරද හැදුවේ අහනවා. එහෙම සතුටු කරන්න බැරි මිනිස්සුયો නැද්ද? එහෙම ඉන්නවා. සමහරක් කෙනාට තියෙන ඇඳුම් ටික සෝදලා වැලේ වනපු දාට අහනවා. අඳින්න එකක්වත් ඉතුරු නොකර ඔක්කොම හේදුවා දානවා. ඉතින් සමහරකට තමන් අඳින්න ප්‍රිය ඇඳුම ඇරෙන්න ඉතිරි ඔක්කොම හොදලා තිබ්බ දාට අහන්නේ මොකද්ද? ගෙදෙට්ට වෙලා හිටියා මගේ ඇඳුමක්වත් හේදුවේ නැද්ද අහනවනේ. එහෙනම් බැලුවාම ජීවිතේ එහෙම හැම දෙයකම කිපෙන මිනිස්සු නැද්ද? සේදුවත් වැරදි නොසේදුවත් වැරදිනේ. නිවාඩුවක් ලැබ ගෙදර හිටිය දාට අහනවා. ඇයි දැන් හිනාවක්වත් වෙන්න බැරිද අඳුරන්නේ නැද්ද අහනවා. ඔක්කොම නවත්තලා එයත් එක්ක hina වෙවි ඉන්න ඕනනේ. ඊට පස්සේ hina වෙච්ච හැටි අහනවා. දැන් hina වෙන්න යමද්ද මං කිව්වේ කියලා ඕන් අහනවා. ඔහොම මිනිස්සු නැද්ද? ඉන්නවා. මහත්තයා හැමදාම වැඩට යද්දී අහනවා. මනුස්ස එක දවසක්වත් අපි දරුවොත් එක්ක හිටියොත් නාක දහනවා. ඊට පස්සේ තින් නිවාඩුවක් ලැබ හිටියාම කොරෝනා ඉල මාස 3ක් හිටියාම අනේ කවද්ද ඉවර වෙන්නේ කොරෝනා. මොකෝ මහත්තයා එළියට යන දවස බලන්න. බැලුවාම ඔහොම පීඩනින් ඉන්න මිනිස්සු නැද්ද? නිවාඩුවක් ලැබ හිටිය දාට කල්පනා කරනවා මේ මාසය කොයි වෙලේ එළියට යයිද දන්නේ. යද්දි කියනවා ඉන්න බැරි දහනවා එක දවසක්වත්. හිටියට පස්සේ හිතනවා ඔෆිස් එකේ මගේරිච්ච වැඩක්වත් නැද්ද අහනවා. එහෙනම් බැලුවාම ජීවිතේට කෝකටත් පුරන වෙන තරහ ගන්න කිපෙන මිනිස්සු නැද්ද? ඉන්න කොයි වෙලාවෙ බැලුවත් කිපිච්ච ගමන්. මූණේ සතුටක් නැහැ. සතුට තියෙන මූණු ඇති මිනිස්සු හරි අඩුයි. මහා මිනිස්සුන්ගේ නෙවෙයි ළමයින්ගෙත් දැන් අඩුයිනේ. ඉස්සර ළමයි කිව්ව බරපතල මුගු තියෙන හරි සතුටින් ඉන්නේ. සතුටු මූණු තියෙන්නේ. දැන් එහෙම හරි අඩුයි. සතුටු නැහැ. සතුටු කරන්නත් හරි අමාරුයි. බැලුවාමනේ. මේ මොකෝ හේතේ හැම වෙලාවෙම කිපිච්ච ගමන් කිපෙන්න දේවල් තමයි එකතු කරන්න හොයන්නේ. කිපෙන තරමට නපුරුකම වැඩි. වත්ත පිටියේ ලස්සනට ගේදර තිබ්බත් ඒ නපුරුකම වහන්න පුළුවන්ද? ඒ මතු පිට බාහිරින් වහන්න බෑ. නපුරුකම වැඩි වෙන තරමට වෛරී සහගත බව වැඩි. හිතන හිතවිලි වල කියන වචන වල කරන වැඩවල තියෙන වෛර සහගත බව. වෛර පිරිමහන්න වගේ. එහෙම මිනිස්සු නැද්ද? උදේ ඉඳන් රැය වෙනකන් අනුන් නැසෙන්න විනාශ වෙන්න. ජීවිතේ අනිත් අයගේ විනාශයේ පිණිස සිතවිලි මෙහෙවන මිනිස්සු නැද්ද? එහෙම ඉන්නවා. කියන වචන වල වෛර සහගත බව නැද්ද? එහෙම තියෙනවා. මට මතකයි එක දවසක් කොළඹ නගරේ ගමන් කරද්දී ඔය ඡන්ද කාලෙක එක පින්තූර ටිකක් අර බේස් ලයින් එකේ දිගටම හැම ලයිට් කණුවකම එල්ලීලා තිබ්බා. ඉතින් වාහනේ යන කෙනෙක් කියන අනේ ඉතින් මේ මිනිහට බෝම්බයක් තියන්න එකෙක් හිටියේ නෑනේ. අර යුද්ධ කාලේ බෝම්බයක්වත් තිබ්බා නම්. එතකොට ඒ තරමට අර පුද්ගලයාට වෛර කරනවානේ. තරහක් තියෙනවා. ඒ කියන වචන ඇතුළේ ඒ තරහ වෛරේ නෙවෙයිද? එහෙම මිනිස්සු නැද්ද? එහෙම ඉන්නවා. ඉතින් යුතු නෑනේ ජීවිතේ. තමන්ගේ වචන ඇතුලේ වෛරවයම පිට කරන මිනිස්සු නැද්ද? එහෙම ඉන්නවා. ඒක හරි භයානකයි. වෛරී සහගතවමයි හිතන්නේ, වෛරී සහගතවමයි වචන පිට කරන්නේ. වෛර පරිමහන්න වගේමයි දේවල් කරන්නේ. එහෙම මිනිස්සු නැද්ද? දැන් අද කාලේ සමහරකට දරුවෙකුට උනත් වැඩක් පැවරුවත් වෛරෙන් වගේ නෙවෙයිද බලන්නේ?
කිව්වකමට සමහරකට කිව්වකමට කරන්නේ හැබැයි වෛර පිරිමහන්න වගේ. අර කිව්ව වෛරයට වගේ කරන්නේ. ගෙදර ඉන්න වෙලාවට කිව්ව පුතේ ඔය ගෙදරට වෙලා ඉන්න වෙලාවේ මේ සාලි හරි අතු ගාලා දානවකෝ කියලා අතට කොස්සම ගෙනිහින් දුන්නොත්. දුන්නු කමට මොකෝ කරන්නේ? අර කොස්සරම් මුළු ඇඟේම හයිය දාලා ඕක බිමට තද කරලා අතු ගන්නවා. වැඩි දුරක් අතු ගන්න හම්බෙන්නේ නැහැ කොස්ස කඩනවා දෙකට මැද්දේ. කියාපු කමට වෛර පිරිමහන්න. ඔහොම මිනිස්සු නැද්ද? ඉන්නවා. අතු ගාන්නකොත් අතු ගාලා ගියේ ඉස්සරහම කුණු ගොඩ ගහලා එයා යන්නේ නැද්ද? කිව් එක්කෙනාටම අයින් කරගන්න එකයි ඇත්තේ වගේනේ. එහෙනම් ජීවිතයේ සමහරෝගේ වැඩපිළිවෙල ඇතුලේ හිතා ගන්න පුළුවන් මේ වෛරක්කාරයේද නැද්ද කියන එකනේ. පිරිසිදු නෑ වැඩපිළිවෙලක් නෑ. ඒ ජීවිතේ හුරු කරලා තින්නේ වෛරේනේ ශ්‍රද්ධාව නෙවෙයිනේ. ශ්‍රද්ධාව පුරුදු කරපු කෙනා ළඟ ලස්සන පිළිවෙල තියෙනවා. ඒ කියා දෙන්න ඕන නෑ. කරන හැටි කිව්වහම එයා හැමදාම කරනවා. වැදගත් වෙන්නේ ඒකනේ. දැන් මේ ආමුදුරෝ මේ සෑම දෙයක්ම පුරුදු කරපු පුරුදු වෙච්ච අය මෙතන නැතිනේ. මේ පිළිවෙලට මේ දේවල් කරන්නේ. ඉතින් එහෙම නොවුනොත් උන්වහන්සේම තනියම වෙහෙසෙන්න වෙනවා වැඩිපුරනේ. එහෙනම් ජීවිතයේ ශ්‍රද්ධාව ඇති කෙනාට කිව්වහම එතියාට ඒක පිහිටනවා. අර දේශයේ වැඩිපුර තියෙන කෙනාට කියා දුන්නා පිහිටන්නේ නැහැ. කිව්ව පිළිවෙල. කියාපු කෙනාටම කරන්න ඉතුරු කරනවා. තරහ කිපදෙන්න වැඩ සිද්ධ කරනවානේ. ඉහිඳ ජීවිතේ බොහෝ අයගේ වැඩවල පිළිවෙලක් නැහැ. පිරිසිදුකමක් නැහැ. ඒ තමයි ශ්‍රද්ධාව නෙවෙයි යාලා පුරුදු කරන් යන්නේ දේශය. ඒ වෛරී සහගත බව වැඩි. වෛරේ වැඩි වෙන තරමට දුෂ්ටකම වැඩිනේ. එහෙව් මිනිහා ලෙඩ වෙලා ලෙඩ ඇඳේ හිටියත් කල්පනා කරන්නේ මොකද්ද? අනේ මේ ලෙඩේ හොඳ වුණොත් ඉක්මනට කියලා බණක් අහන්න බෝධි පූජාවක් තියන්න පුළුවන්කම නෙවෙයි හිතට එන්නේ. අනේ ඉතින් මේක ටිකක් හරි අඩු වුණොත් අර මිනිහට ආයි මොනවා හරි කරන්න පටන් ගන්න තිබ්බා. මැරෙන මංචකේ ඉඳගෙන හිතන්නේ මොකද්ද? අනේ නොමැරී හිටියොත් අර මිනිහට මොනවා හරි කරලා මට මැරෙන්න තිබ්බා ඊට පස්සේ නම් මැරුණත් එකයි. අනුන්ගේ මරණය පතා තමන්ගේ ජීවත් වීම ජීවත් කරවන මිනිසු නැද්ද? ඊ තරමට වෛරය. ඔය වෛරේ සංසිඳෙන්නේ නැතුව මැරුණොත් මොකද වෙන්නේ? උපනාහය. සංසාරේ බද්ධ වෛරයක් පසුපස්සේ යන වෛරයක් කරයි යන්නේ නැද්ද? එහෙනම් ඉතින් ඔහොම වෛරයක් තියෙන හිතකට මෙහෙම බණපදයක් කියලා ඒ හිත නිවන්න සංසිඳවන්න පුළුවන්. නිවෙන පැත්තටද ඒ හිත යන්නේ ඇවිලෙන පැත්තටද? ඇවිලෙන පැත්තට. ඒකයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ කෝද ගරු හෝතින සද්ධම්ම ගරු. කෝද ගරුක මිනිහා ළඟ සද්ධර්මී වැඩෙන්නේ නැහැ. බඩගින්න ඉන්න මිනිහට බත් ඕනි වෙන්න වගේ එයා සෑම වෙලාවකම තරහටම වෛරයටම හේතු හොයනවා. එයාගේ ස්වභාවය තමයි ජීවිතේ තමන්ගේ අඩුපාඩුත් එක්ක තරහ ගන්නවා. එහෙම මිනිස්සු නැද්ද? තමන්ගේ අමතක වීමට gedara වටපිටාවින් ඔක්කොමත් එක්ක රණ්ඩු කරගන්න යන අය නැද්ද? එහෙම ඉන්නවා. සමහරකට කණ්ණාඩි කුට්ටම එයා තිබ්බතන මතක නැතිකමට gedara ඉන්න ඔක්කොමත් එක්ක රණ්ඩු කරන්නේ නැද්ද? රණ්ඩු කරනවා. ඉතින් රණ්ඩුව මැද්ද කියන ඔය ඉහේ උඩ දාගෙන තියෙන්නේ. සමහරක් වෙලාවට ඒක ඔළුවේ දාගෙනනේ ඇස් දෙකට වැටිලා නැති ටික විතරයි. ඉතින් පෙන්නපු එක්කෙනා හරියට ඔළුව උඩින් මැද්දෙන් ගෙනිහින් තිබ්බා වගේ ඒ තරහනේ. ජීවිතේ තමන්ගේ අමතක වීමට තරහ ගන්න මිනිස්සු නැද්ද? ඉන්නවා. තමන්ගේ කුසගින්නට නිදිමතට තරහ ගන්න මිනිස්සු නැද්ද? එහෙම ඉන්නවා. දැන් අපි උනත් මොනතරම් දහම් කරුණු විවරණී කර දේශනා කරත් අර ශ්‍රද්ධාව අභිභවා කියපු දේශේ නම් යමෙක් ළඟ වැඩිපුර තියෙන්නේ. මුල් ටිකේ අහගෙන උන්න සමහරක් වෙලාවට මොකද වෙන්නේ? පැයක් එකමාරක් විතර ගෙවුනොත් එහෙම ඇස් පූංචි කරලා හාඳුරෝ දිහා බලන්නේ නැද්ද? බලනවා. තාමත් ඉවර නෑනේ. හිතට එනවනේ. සිතවිල්ලකින් හරි එන්න පුළුවන්. කියපු හින්දා අද එනේ කන්නේ කාටවත්. එහෙනම් බැලුවාම එන්න පුළුවන්. බඩගින්න වැඩි වුණාම මොනවා කියන්න ගියත් එයාට යහපතක් වෙන දෙයක්වත් අහගෙන ඉන්නවද? අහගෙන ඉන්නේ නැහැ. එහෙනම් තමන්ගේ බඩගින්න ළඟ තමන්ගේ නිදිමත ළඟ ජීවිතේ තමන්ට සලකන වුන් එක පවා තරහක් උපදින්නේ නැද්ද? එහෙනම් තමන්ගේ අඩුපාඩුත් එක්කත් මිනිස්සු තරහ වඩව ගන්න නැද්ද? තරහ දියුණු කරගන්නවා. තරහ දියුණු කරගන්නවා.
ධර්මයේ තියෙන කෙනා එහෙම නෑනේ. වේලක් මගහැරුණත් එයාට ඉවසන්න පුළුවන් නේ. වේලක් මගහැරුණත් එයා හිතනවා මේ එක වේලනේ මට. මෙහෙම වේලවල් මගහැරිලා සාපිපාසාවේ මං සංසාරේ කොච්චර ඉන්නේද? දැන් තිරිසන් ආත්මික හිටියොත් ඉන්න වෙන්නේ කුස පුරවගෙන ඉන්නවට වඩා සාපිපාසාවේ ඉන්නේ. සාපිපාසා ලෙඩ දුකක් ඇදුනහම තමන්ගේ දුක කියන්න බෑනේ. මේ ළඟදී මං කතාවක් ඇහුවා මේ ලෙඩාගෙන් ලෙඩේ නාහ ප්‍රතිකාර කරන එකම වෛද්‍යවරයා තමයි පශු වෛද්‍යවරයා කියලා. ඒ පශු වෛද්‍යවරයා ගාවට එන කිසිම රෝගියෙක් ලෙඩේ කියන්නේ එයා හිතලා ප්‍රතිකාර කරන්න ඕන. තිරිසන් සත්තුන්ට කියන්න බෑනේ දුක වේදනාව. මගේ බඩ රිදෙනවා, ඔළුව රිදෙනවා මොකෝ කියන්න බෑනේ. හිතලා ප්‍රතිකාර කරන්න ඕන. ඉතින් තිරිසන් ලෝකේ මොන දුකක්ද තියෙන්නේ එහෙම හිතලා බලද්දි. ලෙඩක් දුකක් ඇති වුණත් කියලාවත් පිළිසරණක් ගන්න බැරි ජීවිතයක්. තිරිසන් සතෙකුට බඩගින්න කියන්න බෑ, පිපාසය කියන්න බෑ. එහෙනම් ඒගොල්ලෝ ගොඩාක් වෙලාට ඉන්නේ පිපාසෙන්. කෑම ටික දෙද්දි මතක ඇතු ඔය ගෙදර ඉන්න සොනකයට උන ළඟින් වතුර බඳුන තියන්න. ඒ තරම් යාලා පිපාසෙන් ඉන්නේ. එහෙනම් ඉතින් ධර්මයේ තියෙන කෙනා සසර බිය දන්න කෙනා කල්පනා කරනවානේ වේලක් බඩගින්න ඉන්න උනත් සංසාරෙදින් මෙහෙම වේලවල් මම බඩගින්න හිටියේ. එයා තමන්ව නිවා ගන්නවානේ. හැබැයි ධර්මයක් ගැන සිතවිල්ලක් සංසාරයක් ගැන අදහසක් නැතිව එහෙම නෑ තමන්ගේ අඩුපාඩුත් එක්ක තරහ උපදව ගන්න නැද්ද? තරහ උපදව ගන්නවා. අනුන්ගේ අඩුපාඩුත් එක්ක තරහ ඇති කරගන්නේ නැද්ද? අනුන්ගේ අඩුපාඩුත් එක්ක තරහ ඇති කරගන්නවා. එහෙම මිනිස්සු නැද්ද? එහෙමයි ඉන්නවා. දැන් බලන්නකො රැයට නිදිය ගන්න ගියාම ඔය ඇත්ත තරහ අරගෙන තියෙන්නේ තමන්ගේ අඩුපාඩුත් එක්කද අනුන්ගේවත් එක්ක? අනිත් අය කන බොන හැටියට යන්නේන හැටියට ඇවතුම් පැවතුම් පවත්තන දේවල් සිහි කර කරා තරහ ගන්නයි නැද්ද? තරහ ගන්නවා. අර මිනිස්සයා බනහපු හැටි බලන් දෙපෑ බනහපු විදිහ. ගෙදර ගිහිල්ලා අනිත් අයට කියන්නේ තැහිච්ච බන ටික නෙවෙයි. අනේකා වාඩි වෙලා හිටිය හැටි හාඳුරෝ දිහා බලන් හිටිය විදිහ. ඔහොම හිතලින් බලන මිනිසු නැද්ද? එහෙම ඉන්නවනේ. ඉතින් එයාට පේන්නේම මොනවද? අනුන්ගේ අඩුපාඩු. අනුන්ගේ අඩුපාඩු වලට තරහ උපදව ගන්න මිනිසු නැද්ද? ඉතින් Tamanට ලැබෙන දෙයක් තියෙද තියෙන එකක් නැති වෙනවා. දේවදත්ත හාමුදුරු අපාය යන පව් කරද්දි මේ දේවදත්ත යන යන්නෙම අපායමයි කියලා හිතපු අයට මොකෝ උනේ? දේවදත්ත හාමුදුරු යන්න කලින් එහෙ ගිහිල්ලා හිටියා. ඒ හින්දා මතක තියාගන්න අනුන්ගේ අඩුපාඩු වලට අපි තරහ ගන්න ඕනනේ. අනුන්ගේ පව්කම් අපි අනුමෝදන් වෙන්න ඕන නෑනේ. අනුන්ගේ පව්කම් වලට අනුමෝදන් වෙන මිනිස්සු ඉන්නවනේ. ඒ ඉස්සර LTT කලබල කාලේනේ. එහි LTT 30ක් මැරුණා කිව්වම මෙහි අපොඩි ගහනවා. ඉතින් මරපු අයට වෙනමත් අපොඩි ගහපු අයට වෙනමත් හම්බෙනවා හොඳේ. ඒකයි ඇත්ත යථාර්ථය. අපි ඒවා තේරුම් ගන්න ඕන. කොමන කෙනෙක් වුණත් කාගේවත් මරණයකට අපොඩි ගහන්න යන්න එපා. මතක තියාගන්න. ඒවා Taman ජීවිතේ සමරන්න හිතන්න එපා. කාගේවත් මරණයක්. මොන පැත්තක මොන කෙනෙක් වුණන්නේ Tamanට වේවා Tamanට ප්‍රතිවිරුද්ධ වේවා. ඒව ඇතුලේ තියෙන පාපේ අනුමෝදන් වීම. කරන්නේ කෙනෙක් සතුටු වෙන්නේ තව කෙනෙක්ද? කරන කෙනාට වෙනමයි සතුටු වෙන කෙනාට වෙනමයි හම්බෙනවා. ඒසා කවදාවත් කාගේවත් කවුරු වුණත් මොන නාමයක මොන පැත්තක ඉඳලා කළත් පවක් පවමයි. අපි ඒකට සාධාරණ හේතු ගොනු කරයි. හැබැයි පාපේ එතන සිද්ධ වෙනව නැත්තේ නේ. එහෙනම් ජීවිතේ කවදාකවත් අනුන්ගේ වරදට Taman තරහක් උපදව ගන්න ඕන නේ. බුදුහාමුදුරුව අපිට ධර්මයේ පෙන්නනවානේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් එක්ක ජීවත් වෙන කෙනා මේ අදහස් ජීවිතේ ගලපගෙන ජීවත් වෙනවා. ඒ අනුන්ගේ වරදට කිපෙන්නේ නැහැ. කවුරු හරි යමක් කරලා තියෙනවා නම් කල්පනා කරන්නේ මොකද්ද? එයා ඉතින් මේ විදිහට මැරෙන්න සංසාරයා කරලා තියෙන්නේ. දැන් පහුගිය දවස්වල ඇමරිකාවේ කළු ජාතිකයෙක් එයාගේ ගෙල සිර කරලා විනාඩි 8කට වඩා තියලා එයාව මිය දෙන්න සැලැස්සුවා. ඒක සංවේදී දර්ශනයක්. ධර්මී නුහුරු කෙනෙකුට තරහක් ඉපදෙන්න පුළුවන් මේ පොලිසියත් එක්ක. ඒ වුණාට ඉතින් ධර්මී ඇති කෙනෙක් නම් හිතන්නේ මොකද්ද? නෑ ඉතින් එයාත් මේ විදිහට බෙල්ල හිර වෙලා තද වෙලා මිය දෙන්න සංසාරිතින් එයාත් කී දෙනෙක් බෙල්ල හිර කරන්නේ නැද්ද? ඒක විපාකයක් එයාට මුණ ගැහුණ පමණයි. ආයි ඒකත් එක්ක ඉතින් කාටවත් වෛර කරන්න යන්නේ නැහැ. කලවුන් සියලු දෙනාම එල්ලා මරන්න ඕනයි කියලා තමන් පෙළපාලි යන්නේ නැහැ.
මොකද ඉතින් මේ සියල්ල ඇතුලේ හේතුඵලවාදී එක්කනේ ක්‍රියාත්මක වෙන්නේ. ධර්මී ඇති කෙනාට තේරෙනවා. ඒ හින්දා ජීවිතයේ ටිකක් අපි පරිණත වුණාම හිතන්නේ ඉතින් ඕක වයසේ වැරද්ද ධර්මී නැති හින්දා වෙන්න ඇති. අත්දැකීමක් නැතිකම ඕක ඉතින් අත්දැකීම් ටිකක් ලැබුවාම හරියයි. අපි කරන්න උන් දිහා දැකලා උපේක්ෂාවක් පස්සේ හදාගන්නේ නැද්ද? ඒ ධර්මියත් එක්ක හිටියාම මේ සංසිඳිච්ච බැල්මින් ජීවිතේ බලන් අහන්න අපි පුරුදු වෙන්නේ නැද්ද? ධර්මී නැති කෙනාට එහෙම බලන්න බෑ. එයා සෑම මොහොතකම අනුන්ගේ අඩුපාඩුත් එක්ක තරහ උපදවන් ඉන්නේ. ඒ වාගේම තමයි තමන්ම සංසරේ කරපු කර්ම විපාක ජීවිතේ මුණ ගැහෙද්දී ඒ විපාකය සමග තරහ ගන්න මිනිස්සු ලෝකේ නැද්ද? එහෙම ඉන්නවා. නේ ඉතින් තමන් කරපුවා තමන්ටම මුණ දෙන්න එපායි. දැන් ඔය සමහරක් ලෙඩ දුක් තුවාල එහෙම තියෙන අවුරුදු 20 25 තියෙනවා. රටේ ඉන්න මොන වෙද මහත්තයා දොස්තර හොයාගෙන ගියත් ඒක හොඳ වෙන්නේ නැහැ. පස්සේ වෙද මහත්තයෙක් ගැන බෙහෙතක් ගැන කියන ටිකට තරහ ගන්නයි නැද්ද? අනේ මට නම් ওই දොස්තරලා ගැන කියනවවත් නෙවෙයි. තරහ උපදව ගන්නයි නැද්ද? හැබැයි ආ හිතලා බැලුවොත් ඉතින් මේක සංසාරේ මම්ම කරපු කර්ම දෝෂයක්. එහෙම හිතවිල්ලක් ආපු තැන මේ හිත නිවෙන්නේ නැද්ද? නිවෙනවා. ධර්මියත් එක්ක නැති කෙනාට එහෙම උත්තර ගැලපෙන්නේ. මට මතකයි මගේ පාසල් මිත්‍රයෙක් දවසක් අවුරුදු ගානකට පස්සේ මොන ගැහෙන්න විත් මට කියන හාමුදුරුවනේ මං විවාහ වෙලා ඉන්න බිරිඳ හරි ඡණ්ඩයි නපුරුයි දරුණුයි. එයා කොච්චරට නපුරුද කියනවා නම් එයාට තරහ ගියපු දෙවතාවකම පිහියක් අරගෙන ආවයි කිව්වා මට පහර දෙන්න. යාන්තම් ගිහින් එළියට පැනලයි මගේ පණනල රැකගත්තේ කියලා ඔහු කිව්වා. ඒ වෙලාවේ මට නම් ලොකු සතුටක් උපන්න මං ගැන මම මහාන වෙන්න ගත්ත තීරණය ගැන. මොකද එක ඩෙස් එකේම කෙලවරේ හිටි යාළුවනේ මේ අත්දැකීම මට කියන්නේ. මොකද ඒකේ කෙලවරනේ මාත් උන්නනන්නේ බැලුවාමනේ ඉච්චර ඉක්මනට එළියට පැන ගන්න හම්බෙන්නේ හිකුන් නැති වෙයි මට නම් කියලා හිතුණා. ඉතින් ඒ හින්දා පැවිදි වෙච්ච තීරණය ගැන මට සතුටක් එදා ඇති වුණා බොහොම. හැබැයි ඉතින් එයාත් හොඳට බණ භාවනා කරන තරුණයෙක්. එයා මට කියන හාඳුරුවනේ එහෙම කරාපු බිරිඳත් එක්ක මට වෛරයක් ඉපදුනේ නෑ සංසාරේ මං ඇයට හෝ වෙන කෙනෙකුට ඒ විදිහටම කරන්න ඇති. කරාපු දේ විපාක වාරයක් ලෙස ඒ තුලින් මුණ ගැහුණා පමණයි මා කල්පනා කරේ. බලන්න එයා උත්තර ගලපගත්ත හැටි. අර ධර්මියත් එක්ක හිටියේ හින්දා. එහෙම නොවුනා නම් මොකද වෙන්නේ? ඔය කතාව ඔබට කියන්න මට අහන්න හම්බෙන්නේ නෑ. අපිට ආම් පත්තරයක හෙඩ්ලයින් වලටම දකින්න තිබ්බ එහෙනන්නේ. තරුණ ස්වාමියාට ආවේගය පාලනය කරගත නොහැකිව තරුණ බිරිඳගේ ජීවිතයේ කෙලවර වී ඇත. අනුසිරස්තල යටතේ ඉතිරි ටික හොඳේ. ඒවා කියන්නේ කිව්ව බණ කියන්න වෙලාව මදි වෙනවා. එහෙනම් බැලුවාම එහෙම පුවතක් නොඋනේ ඇයි? ඒ තමා හුවාන් ජීවිතේ ධර්මී පුරුදු කරපු හින්දා. එහෙනම් මතක තියාගන්න කර්ම විපාකයන් උපේක්ෂාවෙන් විඳින්න විඳ දරා ගන්න පිළිගන්න අවබෝධයක් අදහසක් එනවා ධර්මියත් එක්ක ඉන්න කෙනාට. එහෙම නොවන කෙනා කර්ම විපාකත් එක්කත් ඉන්නේ මහ තරහකින්. සබාධමත් එක්කත් ඉන්නේ මහ තරහකින්. එහෙම මිනිස්සු නැද්ද? ආන් ටිකක් සතිය දෙකක් එක දිගට පෑවුවොත් ඔන්න දැන් මේ දවස්වල ටිකක් අවුවසරයිනේ. ඔය අවුවට බනින මිනිස්සු නැද්ද? ඉන්නවනේ. වෙහි පොදක් වන්නේ නෑනේ කියලා ඔන්න බනිනවනේ. ඊපස්සේ එක දිගට සතිය දෙකක් වහින්න ගත්තොත් මොකද කියන්නේ? මේක ඉවර යන්නේ අදත් වහින්නද මන්ද කියලා ඕම් බනින්න නැද්ද හස දිහා බලලා ගතේ දාහේ වැඩි වුණාම කියන හුලම් පොදක් වන්නේ නැහැ කියලා ඕම් බනිනවනේ. මහා හුලගක් ආවොත් එහෙම ගේත් එක්ක ගලවයි යන්නද මන්ද. ඔන්න බනින්නේ නැද්ද? එහෙනම් ජීවිතේ මිනිස්සු සබාධම එක්ක හරි කිපෙනවනේ. හැබැයි ඔය සබාධමයි අපි කිපෙන සංසිද්ධිම රහතන් වහන්සේලා චමත්කාර විදිහට දැක්කේ නැද්ද? තේර තේරි ගාථාවල අපට මුණ ගැහෙනවා රහතන් වහන්සේලා අකුණු ගහන විදුලි කැටෙන මහ වරුසාවන් ඇද හැලෙන ඒ පරිසරයේ සුන්දරත්වයේ වර්ණනා කරපු ආකාරය. හරි අපූර්වට උන්වහන්සේලා වර්ණනා කරනවා සබාධමනේ. එහෙනම් ධර්මියත් එක්ක ජීවත් වෙනවා නම් එයා මේ ජීවිතේ දිහා බලන විදිහ වෙනස්. ඒකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ. සද්ධම්ම ගරු හෝතින කෝද ගරු. සද්ධම්ම ගරුක මනුස්සය තුළ ක්‍රෝධය ඉපදෙනවා. ඉපදෙන තැනම නැති වෙන විදිහට එයා සිතවිලි මෙහෙව ගන්නවා. එයා තමන්ගේ හිත නිවා ගන්නවා. එහෙනම් ඔබ ජීවිතේ ධර්මයේ වඩන්න කැමැත්තක් ඉපදෙනවාද? ඒ කැමැත්ත තුළම ඔබේ ක්‍රෝධය දුරලන්න
වෑයම් කරන වීරය කරන මේ ප්‍රතිපදාව තුල පිහිටව ගත්තු කෙනෙක් වෙන්න. දෙවැනි කාරණා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මක්ක ගරු හෝතින සද්ධම ගරු. අනුන්ගේ ගුණ මකනා මිනිහා ළඟ සද්ධර්මී වැඩෙනවද? නෑ. ඒ නිසා ජීවිතේ කවදාවත් කොතනවත් අනුන්ගේ අඩුපාඩු කතා කරමින් විවේචනය කරමින් කාලය ගත කළ පව පුරව ගන්න කෙනෙක් වෙන්න ඕන නෑ. ඇතිකමටවත් නැතිකමටවත් ඕන නෑ කතා කරන්න යන්න. බුදුහාඳුරුවන්ගේ ශ්‍රාවකයා ජීවිතයේ තමන්ගේ ජීවිතේ ගුණමකුකම කියන තැන නම් පිළිහිටන්නේ නෑ. ගුණවතුන්ගේ අගුණ කියලා අගුණ දකින්න අගුණ කතා කරන්න අගුණ හොයන්න යන තැනක තමන්ගේ ජීවිතේ කාලෙ වෙන් කරන කෙනෙක් නෙවෙයි සත්පුරුෂයා. හැබැයි ඉතින් ජීවිතේ ගුණමකු මිනිහා ළඟ සත්පුරුෂකම ධර්මයක් වැඩින්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඉතින් ජීවිතේ අපට අපේ ජීවිතේ මෙතනට එන්න හරිගස්සපු දෙන්න පෝෂණය කරපු මග කියපු දෙන්නනේ ආදරණීය අම්මා තාත්තා. ඒ හින්දා අම්මාගේ තාත්තාගේ ගුණ ගැන මතකේ අප ළඟ තබාගෙන ජීවිතේ පෙරලා වොන්ට කෘතඥතාවයෙන් අපි යුතුයකම් වගකින් ඉටු කරනවුන් වෙන්න එපාය. හැබැයි ජීවිතේ එහෙම තැනක නැතිව මව්පියන් පවා විවේචනය කරන පහත් කරනවුන් නැද්ද? එහෙම ඉන්නවා. අම්මා තාත්තා අපිව හදන්න කියලා විශේෂයෙන් කළ යමක් නෑ. ඒ දෙන්නාගේ ආසාවක ප්‍රතිඵලයක් ලෙසයි අපි බිහි වුනේ. ඔහොම කියන මිනිස්සු කොටසක් නැද්ද? එහෙම කියන අය ඉන්නවා මේ රටේ මතක තියාගන්න. කොච්චර භයානක වැකියක්ද? එහෙම කිව්වහම සලකන කෙනා උනත් උදාසීන වෙලා හිතනවා ඔව් ඒකෙත් ඇත්තක් තියෙනවා නෝයි. අපිත් මේ වැටිගෙන සැලකුවට මොකද? බලන්න ජීවිතේ හිත උදාසීන කරන්නේ නැද්ද ගුණවන්ත කෙනෙක්ගේ පවා යම් පමණකට? එහෙම ජීවිතේ කියලා හිතලා පව පුරව ගන්න මිනිස්සු නැද්ද? ඒක ගුණමකුකමක් නේ. එහෙම කියනෝන් කවදාවත් මව්පියන්ට වගකීමෙන් යුතුයකම් ඉටු කරලා රැස් කරගන්න පුළුවන් පින ජීවිතේ දිනා ගන්නවද? දිනා ගන්න. එයාට ධර්මී අධර්මී හැටියට නේද කොට පේන්නේ. මව්පියන්ට සැලකීම ධර්මයක් හැටියට නෙවෙයි දකින්නේ අධර්මයක් හැටියට. හිස් දෙයක් හැටියට යාලා දකින්නේ. ඒක හරි භයානකයි. දැන් ඒකනේ අර අපිට හමු වෙන පුංචි කාලේ අපි අහපු කවියක්. බඩගිනි වෙලා මාගිය කල පුතුගේ ගෙට මැනලා වී ටිකක් දුන්නයි මල්ලකට. ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට මැනලද පුතේ කිරි දුන්නේ මා නුඹට. ඔය කවිය ඇතුලේ අම්මගේ ගුණය හොඳට මතක් කරගන්න පුළුවන් කවියක්. අම්මයි තාත්තයි කියන ජීවිතයේ දරුවෝ වෙනුවෙන් මොනතරම් දෑ කළත් ඒ වෙනුවෙන් වෙහෙසක් දුකක් දරුවා ජීවිතයේ Tamanට තනක දුකක් උරුම වුණත් ඒ දුක දරුවන්ට නොකියා නොහඟවා ඉඳමයි ජීවිතේ වෙහෙසෙන්නේ. ඔය වෙහෙසෙන කල දරුවෝ හිතනවා අපට තියෙන තරම්වත් දුකක් අම්මට තාත්තට නෑ. ඔය කිසි කෙඳිරිල්ලක් නැතුව හොඳට ඉන්නේ. කොහොම හිතනවනේ. ඉතින් අම්මා තාත්තා දුක කියන්න ඕනනේ. ඒ අම්මගේ තාත්තගේ පුංචි අපහසුවක් දැනෙන්න එපාය. හරි දරුවෙක් නන්නේ. දරුවන්ගේ පුංචි දේ අම්මට තාත්තට තේරුණා නම් මෙහිම හිතන දරුවෝ බොහොම විරලයි. බඩගිනි වෙලා මාගේ කල පුතුගේ ගෙට අර අම්මට බඩගින්න උහුලන්න බැරි තැන පුතාගේ ගෙදරට යනවා ඉල්ලගෙන කන්න නෙවෙයි දුන්නොත් යමක් කියනකමට. ඒ වෙලාවෙන් මොකද වෙන්නේ? මැනලා වී ටිකක් දුන්නයි මල්ලකට. අම්මා එන්න ලෑස්තියේදී මැනලා වී ටිකක් දුන්නා. හාලුත් නෙවෙයි දෙන්නේ බතුත් නෙවෙයි දෙන්නේ වී ටිකක්. ඔය වයෝවෘද අම්මා ගෙදරගෙන ඇවිත් ඔය වී ටික තඹගෙන වේලලා වේලගත්ත වී ටික කොටාගෙන හාල් බවට පත් කරා. ලිප තියලා බතක් සකසලා වෑංජනයක් එක්ක අනුභව කරන්න ගියොත් ඒ අම්මට මොනතරම් වෙහෙසක් විඩාවක් දෙනේද? අතපය අවසඟ අම්මට ඒකනේ හිතෙන්නේ ගන්දෝ නොගන්දෝ කියලා සිතුනේ මට. මැනලද පුතේ කිරි දුන්නේ මා නුඹට. පුතේ උඹට මං මැනලද කිරි දුන්නේ. අම්මා හිතන ඒ වදන ඇතුලේ තියෙන්නේ සීමාවකින් පරව ජීවිතයේ සියල්ල දුන්නු කරපු මටද මේ කරන්නේ. හිතන්න අම්මික තාත්තෙක් එහෙම තැනක අසරණ කරවන්න පුළුවන් නම් අපාගත වෙන්න තරම් ඔය පව ප්‍රබල නැද්ද? ඒ ගුණමක විදිහට සැලකීම ජීවිතේට බලපාන්නේ නැද්ද? මියදෙන මොහොතේ පවා සිහි වෙන්නේ නැද්ද? සිහි වෙනවා. එහෙනම් ජීවිතේ කවදාවත් ධර්මයත් එක්ක ඉන්න කෙනෙකුට එහෙම අදහසක්වත් එන්නේ නැහැ මව්පියෝ ගැන. බාල විදිහට එහෙම හිතන්නේ.
රත්නශ්‍රී විජේසිංහ ඔය කවියට පැහැෙන ලියපු කවියක්. මැනලා වී ටිකක්වත් නොලැබී මල්ලකට දරුවොත් එක්ක මං වැටිලා ඉන්නකොට අම්මා ඇවිත් රෑහීනෙන් දොරකොඩට ඇහුවා මගේ පුතේ කිරි ඕනිද නුඹට. හරි ප්‍රබල කවියක්. අර මුල් කවියටත් එහා ප්‍රබලයි. කල්පනා කළොත් උපකල්පනීය කළොත් බඩගින්නේ ආපු අම්මට එදා මැනලා වී දුන්නු පුතාටම නම් මේක වෙන්නේ. එදා ලොකු මහත් වෙලා එයා තාත්තෙක් වෙලා ඉඳිද්දි ජීවිතේ රාජකාරී වැඩ වගකීම් කරලා කිසිවක් ඒත් මහන්සියටවත් නොලැබිලා මැනලා වී ටිකක්වත් නොලැබී මල්ලකට දරුවොත් එක්ක මං වැටිලා ඉන්නකොට තමන්ගේ දරුවොත් එක්ක හාමතේ සාලේ මැද්ද එලාගත්ත පැදුරේ නිදියන් ඉඳිද්දි අම්මා ඇවිත් රෑ හීනෙන් දොරකොඩට නැති වෙච්ච අම්මා හීනෙන් ඇවිදින් ඇහුවා මගේ පුතේ කිරි ඕනිද නුඹට. පුතේ උඹට කිරි ටිකක්වත් දෙන්නද? අම්මලා කියන්නේ එහෙම ඉන්නකම් බලලා නැති වුනහම පුළුවන් නම් හීනෙන් හරි ඇවිදින් අපි ගැන සොයාවි. එහෙව් අම්මගේ ගුණයක් නොදකින තරමට තාත්තගේ ගුණයක් නොදකින තරමට ගුණමකුයි නම් එහෙව් මිනිහෙක් ළඟ ධර්මයක් වැඩින්නේ මතක තියාගන්න. ඔය සමහර ඉන්නවනේ මව්පියන්ට සලක ඉන්න එකත් බැඳීම සංසාරෙට බැඳීම එයාලත් තුලත් බැඳීම හදනවා ඉන්න ටිකේ අපිත් බැඳිලා ඉන්නවා නිවන් දකින්න මේක ලොකු බාධාවක්. අම්මට තාත්තට සලකන එක නිවනට බාධාවක් කියලා හිතන මිනිස්සු නැද්ද? එහෙම ඉන්නවා. මතක තියාගන්න මේ ජීවිතේ Taman ජීවිතේ දේවල් අතහැරපු පමණින් සැනසෙල්ල හම්බෙන්නේ නැහැ. හරි? ඒ Tamanගේ පහසුවට නිදහස් බවට මේ මොහොතේ සුවයට අපි එහෙම කියයි. හැබැයි ඒව ගැඹුරින් අධ්‍යයනය කළා නේ. අම්මා නසපු තාත්තා නසපු කෙනා කියලා රහතන් වහන්සේව හඳුන්වනවා ධර්මයේ. ඒ කියන්නේ මොකද්ද? ආයි අම්මෙක් තාත්තෙක් කොහෙවත් හරි ගස්සගන්නේ නැති තැනටපත් වෙනකමට ඇයි අම්මෙක්ගේ කුසෙන් ඉපදෙන්න වෙන්නේ නැන්නේ? තාත්තෙකුට පෝෂණය කරන්න වෙන්නේ නැන්නේ? තාත්තෙකුට දාව උපදින්න වෙන්නේ නැන්නේ? මව් කුසකින් සසරේ රහතන් වහන්සේ නමකට උපත එතනින්ම ඉවරයි. ඒ හින්දා එහෙම කියනවා. එහෙම ඇරෙන්න ජීවිතේ කවදාවත් ඉන්න අම්මට නොබලා ඉන්න තාත්තට නොබලා ආ රහත් මගට ඒ කරන එක බලන එක බාධාවක් කියලා යමෙක් හිතනවාද? ඒ සිතිවිල්ල ඇතුළේම තියෙන ධර්මයේ ගැන කියවීමක් නෙවෙයි. මතක තියාගන්න. මේ ಗುಣමකුකමේ ස්වභාවයනේ. ಗುಣමකුකමේ ස්වභාවය. එහෙම ಗುಣමකුව හිතන මිනිසුන්ට තෙරුවන් ගැන වුණත් ගෞරවේ හීන වෙලා යන්නේ නැද්ද? හීන වෙලා යනවා. දැන් අද සමහරක් නිවන් දකින්න කියලා කෙටි මාර්ග හොයාගත්ත මිනිස්සු තෙරුවන්ගෙන් පවා ඈත් වෙලා නිවන් මාගේ යන්න දඟලන ස්වභාවයක් නැද්ද? එහෙම තියෙනවා. බුදුහාඳුරෝ කෙරෙහි තියෙන ගෞරවේ හීන කරන් හැසිරෙන අය නැද්ද? බුද්ධ චරිතයට විකෘතින් එකතු කරන අය නැද්ද? එහෙම ඉන්නවා. මහා මායාව ගැන බුද්ධ මාතාව ගැන මොන ගෞරවයක්ද තියෙන්නේ? කල්ප ලක්ෂයකට වඩා කාලයක් තිස්සේ බුදු වෙන පුතේකට මව් කුස හදාගෙන ආපු අම්මනේ මහා මායාව කියන්නේ. අපිට මහා ගෞරවයක්නේ තියෙන්නේ. එක අවස්ථාවක මං අහනවා මහා මායාව සිදුහත් බෝසතුන් බිහි කළ දින 7කින් කලුරිය කළා නොවේය. මහා මායාව මේ ලිංග විපර්යාසයක් වෙලා පිරිමියෙකු නොවන කාන්තාවෙකු නොවන කෙනෙක් වුණාලු. එහෙම වෙලා ඔය සංකපාල පැත්තේ හිටියලු මේ ගල් ගුහාවක අඩි 11ක් උඩට ගිහිලා අඩි 11කින් බැහැලා යන තැනක. ඉතින් බලන්න මේ උපාසකම්මලා සාදු කියනවනේ ඒව අහලා ඒ තැන්වලට. එහෙමත් තැන් තියෙනවා පොයි වැඩසටහන් කෙරෙන. ඉතින් හිතන්නකො මේ බුදුහාමුදුරුවන් බෝධිසත්වයන්ව ලොවට ජනනය කරපු බුද්ධ මාතාව කෙරෙහි ඔහොම හිතන්නව පුළුවන්ද? ඉතින් ඉන් එහා අර මොනවා රාග දේශ මොහ ප්‍රහාණය කරන්න කියා දුන්නා ඒ කියන ශ්‍රද්ධාව බිඳීමත් එක්කයි අහගෙන ඉන්න හිතෙනවද? හිතෙන්නේ. ධර්මයත් එක්ක හිතන කෙනා මතක තියාගන්න ඊට වඩා ගෞරවයෙන් බුදුහාමුදුරෝ දිහා මේ බුද්ධ චරිතයේ කොතනකවත් අපිට හරි ගස්සන්න තැන් ඉතිරි කරලා නැහැ හොඳද? ඒ බුද්ධ චරිතයේ කෙරෙහි මහා ගෞරවය තියාගන්න ඕනේ. ඒ ශ්‍රද්ධාව. ධර්මයේ කෙරෙහි ගෞරවය තියෙන්න ඕන අපටනේ. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි ඒ උතුම් මහා සංඝයා කෙරෙහි ගෞරවය තියෙන්න ඕන. ඒවා අභිභවා යන්න හොඳ නැහැ කොතනකවත්.
එහෙනම් තෙරුවන් කෙරෙහි ගෞරවේ හීනව යන තරමට නිවනින් අපි දුරස් වෙනවා මතක තියාගන්න. ඉතින් ඒකනේ මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ගුණමකු මිනිහා ළඟ ගුණේ වැඩෙන්නේ නැහැ, ධර්මයේ වැඩෙන්නේ නැහැ. ධර්මයේ වැඩෙනවා කියන්නේ ගුණේ වැඩෙනවා, ගුණේ වැඩෙනවා කියන්නේ ධර්මයේ වැඩෙනවා. සත් ධම්ම ගරු හෝතින මක්ක ගරු. සත් ධම්ම ගරුක මිනිසයා ළඟ ගුණමකු බවක් ඇති වෙන්නේ. කවදාවත් එයා ජීවිතේ ගුණවන්තය පහත් කරන්නේ. අනනුවිච්ච අපරියෝගා හෙත්තා වන්නාරහස වන්නම් භාසති. වර්ණේ අවර්ණේ හැටියට ගුණේ අගුණේ හැටියට ධර්මයේ අධර්මයේ හැටියට දකින්නේ. එහෙම දැකලා සාදු කියන්නේ සත්පුරුෂයා. තථාගත ශ්‍රාවකයා. එහෙම කියන මිනිස්සු යන්නේ අපායට බුදුහාඳුරෝ දේශනා කරා. මතක තියාගන්න. අධර්මයේ ධර්මයේ හැටියට ඒ වාගේම අසත්පුරුෂයා සත්පුරුෂයෙක් හැටියට දකින්න කෙනා අගුණේ ගුණයක් හැටියට දකින්න කෙනා යන්නේ අපායට. ගුණේ අගුණයක් හැටියට ධර්මීය අධර්මයක් හැටියට දැක්කත් යන්නේ අපායට. ඉතින් මේ ගමන හරි පරිස්සමින් යන්න ඕන. මේ ධර්මයත් එක්ක ඉඳිද්දිමයි අපිට සත්‍ය අසත්‍ය කුසලයේ අකුසලයේ හොඳට දැනෙන්නේ නේ. ඒ දැනෙන කෙනා කවදාවත් ජීවිතේ ගුණයට නිගරුවක් එක් කරන්නේ නෑනේ. ගුණවතුන් දිහා එහෙම පහත් දෑහින් බලන්න පුරුදු වෙන්නේ නෑනේ. එහෙනම් ජීවිතේ මේ ගුණ ධර්ම ශක්තිමත් වෙන්න නම් ගුණමකුකම කියන එක අපෙන් හීන වෙලා යන්න ඕන. මතක තියාගන්න. භාග්‍යතුන් වහන්සේ දේශනා කළානේ. ඒ වාගේමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා ලාභ ගරු හෝතින සද්ධම්ම ගරු. ලාභ ගරුක මිනිහා ළඟ සද්ධර්මයේ වැඩෙන්නේ නැහැ. ලාභයට ගිජුණහම. දැන් එහෙම මිනිස්සුන් ඉන්නේ ඉස්සර නම් ගම්වල මිනිස්සුන්ට හරි ආදරේ. දැන් ඉන්න මිනිස්සු බඩු මුට්ටු වලට නෙවෙයි ඊට වඩා ආදරේ කරන්නේ. ඉස්සර ගෙදරක බඩු මුට්ටුවක් තිබුණත් ඕනි කෙනෙක් ඉල්ලයි යන්න ආවත් අනේ ගෙනියන්න. ආන් දීලා සතුටිනු අතින් අතට ගිහිලා Tamanට නාවත් ආන් ඉතින් හිතන අනේ ඉතින් කී දෙනෙක් නම් ඕක ප්‍රයෝජනෙට ගන්න ඇද්ද? අපිට ගන්න හරි බැරියේ. හිත හදාගත්ත දුන්නු එක මතක් කරන්න. අද එහෙම නැහැ. අද මිනිස්සු බඩු මුට්ටු වලටයි ආදරේ කරන්නේ මෙටීරියල්ස් වලටනේ. එක වතාවක් එක නෝන කෙනෙක් මට කියන හාමුදුරුවනේ අපේ මහත්තයා වාහන වලට හරිය ආදරේ කිව්වා. යාන්තම් හීරුණොත් පහුවදාම ගිහිල්ලා පේන්ට් කරලා පොලිෂ් කරලා අරන් එනවයි කිව්වා. එච්චරයි කිව්වේ හොඳේ. ඒ කිව්ව සරේට මට නම් රචනය පොතක් ලියන්න තරම් ಜಾති තිබ්බා ඒකේ. ඒකේ මූලික අදහස මොකද්ද කියලා මට දැනුණා. ඒ තමයි මොකද්ද? ඒ නෝනා කිව්වේ අපේ මිනිහා වාහනයක් තරමටව මට ආදරයක් නැත. කාර් එකක් බඳින්න ඕනි මේ මිනිහා මාව බැඳ ඇත. එහෙම ඉන්නවා සමහර මහතුරු කාර් බඳින්න ඕනි මහතුරු නෝනලා බැඳලා. ඉතින් මහ ගැටලු. ඒ හින්දා ජීවිතේ බඩු මුට්ටු වලට මෙටීරියල්ස් වලට ආදරය කරන අය. ගෙදර දරුවා අතට යමක් කරන් සෙල්ලම් කරන්න ගත්තොත් ගෙදර තියෙන. ඕක දැකපු හැටි අම්මා කෑ ගහනවා. පුතේ ඕක ගත්තු තැනින් තියනවද නැද්ද? හැබැයි පුතෝ බිම දැම්මොත් නම් ගහන එක නම් ගහනවමයි කියනවා. ඒ ටිකටම අත් දෙක යොලලා මේක වැටෙනවා අම්මා ඉස්සරහම බිම. වැටිච්ච හැටියේ පැනපු අම්මා ගහගෙන යනවා කියලා කට ගන්න හම්බුන්නේ නේද? කියලා. අන්තිම ආදරය කරලා තියෙන දරුවටද බඩු මුට්ටුවටද? එහෙනම් ඔහොම ජීවිත නැද්ද? එහෙම ඉන්නවා. ඒ හින්දා ජීවිතේ බඩු මුට්ටු කැමැති වෙන්නේ ඒවා පාවිච්චියට පමණ. ඊට වඩා මානව ගුණ ආදරය, කරුණාව, මෛත්‍රිය ජීවිතේ ලාභය අභිබවා අපි ළඟ මතුවෙන්න එපාය. වටිනාකම කියන්නේ ඒක නෙනේ. ජීවිතේ හොයන්න හම්බ කරන්න. හැබැයි හම්බ කරන තරමට අතාරින්න. තමන් වෙනුවෙන් අනුන් වෙනුවෙන්. බුදුහාඳුරෝ දේශනා කරා ඒක සත්පුරුෂ ලක්ෂණයක්. බුදුහාඳුරෝ දේශනා කළා හම්බ කරන දෙයින් අත්තනා සුකේති පීනේති සම්මා සුඛං පරිහරති. හම්බ කරන දෙයින් තමන් කාලෙන්දලා සුවසේ ජීවත් වෙන්න. දැන් සමහර කොච්චර ලාභයට කැමතිද කියනවනම් තියෙන ලාභය අඩුවේ තමන්ට වියදම් කරන කෙනෙක් කියලා හිතන තරමට ලෝභ මිනිසු නැද්ද? එහෙම ඉන්නෝනේ. බඩගින්නකටවත් වියදම් කරන්න කැමති නැනේ තමන්ගේ කුසගින්නක් නිවන්නවත්. යන අතරමඟක බඩගින්නක් දැනුණත් කෑම තියෙන කඩේකට ගොඩ වුණා තියෙන කෑම වල ගණන් අහලා ඔච්චර ඉතින් ගෙවලා කන්න ඕනේ කනවයි කියලා ආපහු වාහනේට ගොඩ වෙලා ගෙදෙට්ට ටික දුරනේ කියලා ආපහු එන මිනිස්සු නැද්ද? එහෙම ඉන්නවා.
ඒ කියන්නේ තමන්ගේ කුසගින්නක් නිවෙන්න බඩගින්නක් නිවන්නවා කණ්ඩ වේදන් කරන්න ලෝභ මිනිසු නැද්ද? එහෙම ඉන්නවා. ඇඳුමක් අරන් වේදන් කළා ආන් ඇඳගෙන ඉන්න ලෝභ මිනිසු නැද්ද? එහෙම ඉන්නවා. මහා සල්ලි තියෙන අය සමහරක් වෙලාවට. ඒ වුණාට එකම ඇඳුමින් ඉන්නේ ඈත තියා මොන නොදැක්කක් කිව්ව හැකි ඔය ඉන්නේ අහවලා තමයි කියලා. මොකද ඒ තරමට ඇඳුම අපිට පුරුදුයි. එහෙම මිනිස්සු නැද්ද? එහෙම ඉන්නවා. තමන් ආන් ඇඳුමක් ගන්න. සමහරකට ගණ්ඩම හිතාගෙන සාප්පුවකට ගියත් තියෙන ඇඳුම් අතගාලා බලලා ඊට පස්සේ සාප්පුවේම ඇතුළට ගිහිල්ලා ඕක ඇඳලත් බලනවා. ඇඳලා බලලා හිතන ඇඟට නා හරිය සනීපයි. ඒ වුණාට ඉතින් ගෙවල ගෙනිච්චොත් අසනීපයි කියලා ආයි තියලා එල්ලලා එනවනේ. එහෙම මිනිස්සු නැද්ද? එහෙම ඉන්නවා. කියන්නේ ඇඳුමක් වෙනුවෙන්වත් ආන් වියදමක් කරන්න ලෝභයි තිබ්බත් නේ. එහෙම මිනිස්සු. සමහරකට යාන වාහන තියෙනවා තියෙන වාහනේ පාවිච්චි කරන්න හිතෙන්නේ නැහැ. හයියෙන් වැස්සොත් එහෙම කියනවා වැස්ස දාට එහෙම මේක ගිහිල්ලා මේක තෙමන්න ඕනේ කියලා මිනිහා තෙමි හරි යනවා. වාහනේ ගෙදර තියලා. තදට අවුව වැටෙන දාට කියන මේක ගිහිල්ලා මේකේ පේන්ට් එක පුච්චන්න ඕනේ කියලා මිනිහා පීචි යනවා. ඉතින් වාහනයක් ගන්නෙ මොකටද? නොතෙමි නොදැවි යන්න කරන්නනේ. ඒකමට පාවිච්චි කරන්නේ නැති මිනිස්සු නැද්ද පරිස්සම් කරන අය? ඉතින් එහෙමයි සමහරු. මාතා පිතරෝ සුකේති පීනේති සම්මා සුඛං පරිහරති. හම්බ කරන දෙයින් තමන්ගේ අම්මව තාත්තව සුවසේ තියන්න ඒකට ලෝභකම් කරන්න හොඳ නැහැ. යුතුයකම ඇතුලේ අතහැරීම, නිර්ලෝභීකම, කරුණා, මෛත්‍රිය, පරිත්‍යාගය මේ ඔක්කොම වැඩෙනවනේ. ඒ වුණාට තමන්ගේ අම්මට තාත්තට වේදම් කරන්න ලෝභ මිනිසු නැද්ද? එහෙම ඉන්නවා. එහෙම ඉන්නවා. අම්මා උදේට කව පුතේ අහවල් බෙහෙත් જાතිය නම් ඉවර වුණා. හවසට එද්දි ගේන්න පුළුවන් වෙයිනේ. ඔහොම කියාපු හැටි නලලත් රැලි ගන්නගෙන එහි බැමත් හකුලෝගෙන අහනවා. මෙච්චරට ඉක්මනට ඉවර වුණාද? මොකෝ අම්මා වැඩිපුර පෙති බිව්වාද කියලා හරි අහනවා. ඉතින් ඒ පෙති නෙවෙයි තියෙන පෙති ඔක්කොම ඉවරලා තමන් ඉවරුණත් අය පෙති ගැන කියන්න හිතේද පුතාට? හිතෙන්නේ සමහරු එහෙම අම්මට තාත්තට ගෙනත් දෙන බෙහෙත් ටිකට ලෝභකම් කරන අය නැද්ද? එහෙම ඉන්නවා. පරිස්සමට බොන්න ඕනිලු. වැඩියෙන් එහෙම බොන්න ඇල්ලු. කියා දෙන්නේ. බීලා යමක් වෙයි කියන කමට නෙවෙයි පෑසකින් ආයි වියදම් වෙයි කියලා හිතලා. ඔහොම මිනිස්සු. මතක තියාගන්න. නේ අම්මට තාත්තට හදවතින් කරන්න එපා ජීවිතේ. තමන් ඉන්න තැන හදාගන්න පෙර මව්පියන්ට. තමන්ගේ කුසගින්න නිවන්න පෙර අම්මාගේ තාත්තගේ. එහෙම ජීවිතේ යුතුයකම් හදවතින් කරන වුන් ඉන්නවා මතක තියාගන්න. ඒ ඇයට හදවතින් සැනසෙන්න පුළුවන්. අපි ජීවිතේ හම්බ කරන්න ඕනි ඔය අදහසට. මේ යුතුයකම් වෙන්නේ මතක තියාගන්න. තමන්ගේ අඹ දරුවන්ට හොයපුවා හම්බ කරපුවා දෙන්න ඕන දීලා සතුටු වෙන්න ඕන. හරි හම්බ කරපු දේ දුක් මහන්සියෙන් ගෙදර දොරට දුන්නේ මං හිතේ මනාපෙන්. එඩ්වඩ් ජයකොඩි ෂෝරින් ගායන ගීය කියන ලස්සන ගී පදයක්. එහි තියෙන්නේ මොකද්ද? හරි හම්බ කරපු දේ දුක් මහන්සියෙන් ගෙදර දොරට දුන්නේ මං හිතේ මනාපෙන්. දුකසේ හෙව්වා සතුටෙන් දුන්නා. ඒකනේ වෙන්න ඕන. ඉතින් සමහරු ගාව තිබුණත් මොකද ජීවිතේ හොයපු හම්බ කරපු අඹ දරුවන්ටවත් දෙන්නේ නැහැ. දරුවෙක්ගේ උවමනාවකට දෙයක් ඉල්ලුවත් තරහ උපදව ගන්නවා. බිරිඳ බඩු ලිස්ට් එක ලියලා අතට දුන්නොත් මතකතු හොඳ මහත්තයාගේ හවසට ගේන්න කිව්වහම නලලත් රැලි ගන්නවා. මේ ඔක්කොම ඕනි දහනවා. ඒ කලින් සතියේ ගෙනාපුවට මොකෝ උනේ අහනවා. ඕම් බැලුවා 1000ක් ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙනවා නෝනටනේ. හැබැයි බලන්න ඕන වෙන නෝනෙක් එහෙම දුන්නොන්නේ දෙන්න ඕනේ කිව්වත් ඇති. මගටත් ගිහිල්ලානේ. ඔව්. නැත්නම් ඔයත් යන්කෝ තෝරලම ගන්න බැරිය කියලා එක්කගෙනත් ගිහිල්ලා. ඔගේ පේන හරින් ඇරලවන්නම් කියයි මහන්සි වැඩි නම්. ඒ තරමට කරුණාවනේ. එහෙනම් ආස්වාදේ ළඟ උපදින්නේද ලෝභකමමයි. මතක තියාගන්න. මේ බුදුහාඳුරෝ දේශනා කරන යුතුයකම් මැද අපි කරන දේ ඇතුලේ අතහැරීමක් තියෙනවා එතන. කරුණාවක්, මෛත්‍රියක්, පරිත්‍යාගයක් තියෙනවා. එහෙම ජීවිතේ ලෞකිකව ගෙවපු මිනිහෙක් නම්, ගෙවන කෙනෙක් නම් සතුටු වෙන්න පුළුවන්. අපි ලාභයට අකමැති වෙන තරමට ධර්මී නෙවෙයි දෙතන වැඩෙන්නේ. ලාභයට අපි කැමති වෙන තරමට යුතුයකමක් වන් නොකර අධර්මයක් නෙවෙයි අපි තුළ වැඩෙන්නේ. ඒකනේ මේ බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. තමන්ගේ යාළු මිත්‍රයින්ට හම්බ කරපු දේ දෙන්න.
එදා ඉඳන් ඇසුරු කරපු කෙනෙක්ගේ මංගල්‍ය කියන්නේ කාඩ් එකක් ගෙනත් දුන්නාම අනීතේ ඔයාටත් මාව මතක් වුණානේ කියලා ඉතින් එයා ඉස්සරහා මූණට කියලා ගියපු වෙලේ ඉඳන් කල්පනාව. දැන් ඉතින් අඳුනන කම අනුව වෙන මංගල්‍යයකට වගේ මේකට මෙච්චරක් දෙන්න එපා ගණන් හදනවා. හදලා ලියුම් කවරේ දාලා ඕක ගෙනිහින් දුන්නදාට හිතන අඳුරනකොට මගේ එක නොගෙන ඉඳීද දන්නේ. දුන්නත් දෙන්නේ ආපහු දෙයිද දන්නේ කියලා හිතන්නේ. සතුටෙන් නෙවෙයි මේක දුන්නත් දෙන්නේ. අර මනුස්සයෙක්ගේ ජීවිතේ එකයිනේ මංගල්‍යයක් කියන්නේ. ඕකට ඉතින් අනේ ඉතින් ඔයාගේ මතු අනාගතයට යහපතක් කරන්න හදවතින් සුභාශිංසනීය පතලනේ දෙන්න ඕනනේ. එතකොට මේ මිනිසුන්ට හරියන්නේ. මේක එහෙම නෙවෙයිනේ ආන් සමහරක් වෙලාවට කනස්සල්ලින් දෙන්නේ. අර මිනිසුන්ට හරින යන්නත් බැරි නෑ ඕක. ඒක දැනගෙනද මන්ද දැන් නම් අලුතෙන් විවාහ වෙන අය තෑගි භෝග එපා කියනවා කල් තියාම. එන අයට ඒ අයම දෙනවා. ඒක හොඳයි. එහෙනම් බැලුවාම ජීවිතේ නෑ මංගල අවමංගල හැම මොහොතකම තමන් ඇසුරු කරන්න ඕන්ට අත ඇති දේ දිය හැකි තරමට දීලා ජීවිතේ සතුටු වෙන්න. උවත් බුදුහාඳුරෝ ධර්මී අපිට උගන්වලා තියෙනවා. සත්පුරුෂයා ලාභයට කැමති වෙන්නේ ඇයි? මෙන්න මේ කියන කාරණාවෙනින් දෙන්න කරන්න. දැසේ දස්සන්ට සම්බුද්ධ ශාසනයට හොයපු හම්බු කරපු දේ දෙන කෙනෙක්. එදා ඉඳන් තමන් ළඟ වැඩ කරපු මිනිස්සුන්ට අක්කර ගණන් තියෙන තමන්ට පර්චේස් 5ක 10ක ගයක් හදලා දෙන්න බැරිද? ආන් එහෙම කරන මේ සෝනතරන් අපි දන්න සත්පුරුෂයෝ ඉන්නවා. සම්බුද්ධ ශාසනයට කියනකමට නෙවෙයි දැනෙනකමට කරනවා. වටින්නේ යන්නේ එකයි. ධර්මයත් එක්ක ඉන්න මිනිස්සු ළඟත් මිල මුදල් tie හොයයි හම්බ කරයි. හැබැයි මේ හම්බ කිරීමේ ඇතුළේම තියෙන පරාර්ථයම පමණයි. ආත්මාර්ථයක් නෑ එතන. ඉතින් ඒකනේ භාග්‍යතුන් වහන්සේ පෙන්නන්නේ. නමුත් ලාභ ගරු හෝතින සද්ධම්ම කරු. ලාභයම පමණක් ගරු කරන මිනිහා ළඟ සද්ධර්මයක් නෑ. පරිත්‍යාගයක් නෑ. විසි කරන්න තියෙන එකක්වත් දෙන්න හිතෙනවද? දෝයි හිටි ගමන් ඇහෙන්නේ නේද? පරණේව දුන්නොත් අලුත් එකක් දෙන්නා කියලා කණ්ඩායමක් ඉන්නේ නැද්ද? ඔය බෝතල් අර ප්ලාස්ටික් කැලි අරගෙන යන්න එනවනේ. ඔය පරණේව දුන්නොත් අලුත් එකක් දෙන්නලුනේ. ඒ වුණා සමහර අය ඉන්න ඔය මිනිහා මොනවාක මන්නම් දෙන්නේ. මට මේව වටිනවා. ඉතින් ඉන්න ඊට පස්සේ වුණාට අරක දිගටම ඇහෙනවනේ. අර මනෝවිද්‍යාව වුණත් කියන අකමැති එකක් වුණා 12 වතාවකට වඩා ඇහුනහම කැමැත්ත උපදිනවලු. ඉතින් අර මිනිස්සයා පරණේව දුන්නොත් අලුත් එකක් දෙන්නා කියන එක ඇහෙනවනේ. ඕක 12 වතාවකට වඩා ගේ ළඟට එද්දි. ඊට පස්සේ දෙන්නේ නැහැ කියලා හිතපු ටික එයාම හිතන ඔන්න ඔහෙ දීලා දානවා. ගේ වටේ වටයක් ගිහිලා තියෙන ටික එකතු කරලා මිදුලේ ගොඩ ගහලා තියෙනවනේ. අර මිනිස්සයා ඇවිල්ලා ඕක බලලා කිරලා හිටන් ඒකේ බරට හරියන්න දෙනවා ප්ලාස්ටික් බේසමක් අලුත් පිට. දුන්නු හැටිය මේන් අර මිනිහත් එක්ක රණ්ඩු අල්ලනවා. ගිය පාර අච්චර අඩුවට තිබිලා ලොකු බේසමක් දීලා මෙච්චර තිබිලා දෙන්නේ ওই බේසම විතරද? දෙනවා තව ජොග්ගුවක් හරිලු. බලෙන්ම ගන්නවා අර පොඩි ලොරියෙන්නේ. කුණු ටික දීලා ඔහොම රණ්ඩු කරන මිනිස්සු නැද්ද? මේ කුණු ටික නිකන් දෙන්න එපා. ආයි මොකද්ද ඕකෙන් ගන්න බේසන්නේ? ඔව් ඒ වුණාට නිවනට තමා වැඩනේ. ඔව් නිවනට තමා සාදු කියාගත්තු ගම. එහෙම බෑ. මතක තියාගන්න විසි කරන්න තියෙන එකක්වත් දෙන්න හිතෙන්නේ නැත්තම් ආන් අපි කොතනද නැවතිලා ඉන්නේ ලාභේ ළඟනේ. එහෙම ඉන්නවා සමහරු. ඔය ගම්වල සමහරු ඉන්නවා සැමන්ටින් එකක් ඇදුවා හිස්ටින් එකක් සෝදලා ගේ පිළිකන්නේ නවල එකතු කරනවා. ඇහුවාම කියන රඹුටන් හැදිච්ච කාට ටකයක්වත් එල්ලන්න බැරිය. රඹුටන් හැදෙන්නේ නැහැ හලාවතනේ. ඒ වුණාට බලන්න ඕනේ මල් වාන වගේ හිතන් තියන් ඉන්න තරමනේ. ඔහොම ටිම්බෙලෙක් එකතු කරන මිනිස්සු නැද්ද? එහෙම ඉන්නවා. ආම් බැලුවාම ජීවිතේ. ඒ තරමටම හරි කැමති ලාභයට. මොනවාද හම්බෙන්නේ එකතු කරන්න? ওই ටික ඉතින් එකතු කරන් ඉන්නවා. එහෙම නෙමෙයි. ඉතින් ඒ නිසා දේව සමාක දහම් පත්‍රිකා බෙදුවත් එහෙම උපාසකම්මල පොරබදන. ඕවා කියවන්නේ නැහැ. ඒ වුණාට බලන්න එපා 3-4 අරන් දුවන හැටි. එකතු කරලා තියෙනවා සමහරකට. කලින් ගත් එකක්ද දන්නේ නැහැ සමහර ඇත්තෝනේ. ඒකයි. ඒකනේ වැදගත් වෙන්නේ. අපිව පිළියෙල කරගන්න එපායි. බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයේ හැටියට. ඉතින් එහෙම කෙනාගේ හැසිරීම ගැළපීම හරි වෙනස්. මතක තියාගන්න. ජීවිතේ සද්ධම්ම ගරු හෝතින ලාභ ගරු. සද්ධම්ම ගරුක මනුස්සයා ලාභේ ළඟ පිරිහෙන්නේ කිලිටි වෙන්නේ නෑ. අන්තිම කාරණාව. සකාර ගරු හෝතින සද්ධම්ම ගරු. ආසාදයට ගිජු වෙච්ච මිනිහා ළඟ ධර්මයක් වැඩෙන්නේ නෑ. සත්කාර සැලකිලි බොහොමන් වලට කැමති වෙච්ච කෙනා.
සක්කතා සක්කතෝ හෝති ගරු හෝති සගහරවෝ. තථාගත ශ්‍රාවකයා අනුන්ට සලකනවා තමන් සැලකිලි ලබනවා. අනුන්ට ගරු කරනවා තමන් ගෞරවය ලබනවා. පොබ්බ හසිත පොබ්බ භාසී. අපි සරණ ගියපු බුදුහාඳුරු එහෙමනේ කාටත් පෙර හිනහුණා කාටත් පෙර කතා කළා. බුදුහාඳුරු ගා මාන්නකාරකම නැහැ. ඉතින් ධර්මයක් නැතුව මාන්නකාරකමින් ඉන්න මිනිහා සමහරකට ඉස්සර වෙනවද hina වෙන්න කතා කරන්නවත් මම මොකටද ඉස්සර වෙන්නේ? එයා දැනගන්න බෑ මාත් එක්ක hina හින්න කතා කරන්න. මං එයාගෙන් කාලේ ඉඳලා ඉන්නවයි. ඔහොම කියන හිතන මිනිස්සු නැද්ද? ඉන්නවනේ. ඒ තමයි ධර්මයක් නැතිකම. ඒ නිසා ජීවිතේ ගොඩාක් මිනිස්සු ඉන්නේ ඔහොම තැන්වල නෙවෙයි. අනිත් අය නොකරපු එක හිතනවා මිසක් තමන් නොකරපු එක ගැන හිතන්නේ නැහැ. තමන්ගෙන් වෙන්න තියෙන එක අමතක කොට අනුන්ගෙන් වෙන්න තියෙන එක පමණක් බලාපොරොත්තු වෙන මිනිස්සු නැද්ද? එහෙම ඉන්නවනේ. අනුන්ගේ හිනාවේ ප්‍රමාණය ගැන හිතා තරහ ගන්නෑ නැද්ද? එහෙම ඉන්නවනේ. නේ බුදුහාඳුරන්ගේ ශ්‍රාවක එහෙම නෙවෙයි. එයා සෑම මොහොතකම සෑම දෙයක්ම කරන්නේ ජීවිතේ. ප්‍රතිචාරේ බලාගෙන නෙවෙයි ආන් ක්‍රියාව දිහා බලාගෙන කරලා සතුටු වීම පමණයි යා ළඟ තියෙන්නේ. ඒ ගොඩාක් මිනිස්සු ළඟ තියෙන්නේ කරන එකට ප්‍රතිචාරයටනේ බලාපොරොත්තු වෙන්නේ. මේ මිනිස්සු සැනසෙන්න හොයන්නේ ප්‍රතිචාරයට. අර කතාවකුත් තියෙන්නේ. කලින් දවසේ ආප්පු වාටියක් දුන්නු සුනකයා බල්ලා පහුවදා Taman දැක්කහම වලිගවණන් එන්න ඕනිලු ළඟටනේ. එහෙම වලිගවණන් ආවේ නැත්නම් එදා ආප්පු වාටියක්වත් නැල්ලු. එතකොට මේ ආප්පු වාටිය දීලා තියෙන්නේ මොකටද අර බල්ලට? වලිගවණයිද කියලා බලන්න. මට නම් එතකොට හිතෙනවා වලිග නැති සුනකයින්ට ආප්පු වාටියක්වත් නැහැ එතකොටනේ. එහෙනම් මිනිස්සු ජීවිතේ දෙයක් කරන්නේම ප්‍රතිචාරයට නෙවෙයිද? නේ සත්පුරුෂයා මතක තියාගන්න. ප්‍රතිචාරයේ ආසාදයක් කරගෙන නෙවෙයි යා කරන්නේ. එයා තමන්ගේ අතෑරීම දියුණු කරගන්න. මානව ගුණේ වඩව ගන්න හිතාගෙන කරන්නේ. තමන්ගෙන් වෙන්න තියෙන දේ පමණයි. එයා ජීවිතේ ඉටු කරන්න බලන්නේ. එහෙම මිනිස්සුන්ට මේ විශ්වයේ කොතනක් ජීවත් වෙන්න බැරිද? ජීවත් වෙන්න පුළුවන්. ආසාදේ ගැන හිතන මිනිහට තමන්ගේ ආසාදයට ඇති ගිජුකම නිසා මානව ගුණේ යුතුයකම් වගකීම් මේ සියල්ල අමතකව යනවා. මම වතාවක් ලස්සන කවි පෙළක් අහනවා. ඒකේ නිදානේ අවුරුදු 90ක විතර අම්මා කෙනෙක් හොරණ පැත්තේ සල්ලි තියෙන පුතා නගරේ ආසන්නයේ ගහක් පාමුල මහ රැයක කාර් එකෙන් බස්සලා යනවා අම්මව. පහුවදා වැඩට යන සෙනග මේ අම්මා දැකලා රෝහලට අරන් යන ටිකට අම්මා මිය දෙනවා. පුවත්පතක පුවත දකින කවිය ලස්සන කවි පෙළක් ලියනවා. ඔය කවි පෙළේ එක තැනක තියෙනවා අතේ තියපු රුපියල් 1000 හරිබර ගතේ සවියගෙන ඉමි දැස් තද කර රතය පදිද්දී කලබලයකින් තොර පුතේ පරිස්සම් වී ඵලයන් ගෙදර. අර අන්ධකාරයේ අම්මගේ අතේ රුපියල් 1000 ගුලි කරනවා ඉතිරි ජීවිත කාලෙ මේ 1000න් ඉන්න කියනවා වගේ. ගතේ සවියගෙන ඉමි දැස් තද කර මුළු ඇඟේම හයිය අරගෙන netin කඳුලක් නොයටෙන්න වග බලාගත්තු අම්මා. රතේ පදිද්දී කලබලයකින් තොර පුතේ පරිස්සම් වී ඵලයන් ගෙදර. තමන්ගේ පරිස්සම නොතකා යන දරුවාගේ පරිස්සම ගැන ඒත් හිතන අම්මනේ. තමන්ට නොසලකන කෙනාට සලකන්න තරම් උපදව ගන්න පුළුවන් නම් කරුණා මෛත්‍රියක්. එයා ආසාදේ ළඟ පමණක් හිතලා ජීවිතේ අනුන්ට පරිත්‍යාගයේ කරුණා පෙන්වන කෙනෙක් නෙවෙයිනේ. අනුන්ව සුවසේ තැබීම පමණ එයාගේ අරමුණ. එහෙම මිනිස්සුන්ගේ ජීවිතේ ගුණධර්ම සීමාවක් නැතිව වැඩෙන්නේ නැද්ද? නිවන දක්වාම බුද්ධත්වයේ දක්වාම දියුණු වෙන ගුණයක් නෙවෙයිද එයා ළඟ පවතින්නේ? නිවන් දැකීම වෙනකන් නිවන් දැකලා පිරිනුවම් පානකම්වත් ඒ ගුණවලට කෙලවරක් තියනවද? ආන් අපි කෙලවරවල් සීමාවල් හදාගන්නේ නැද්ද? එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඒක සද්ධර්මයත් එක්ක ඉන්න කෙනා ජීවිතේ කරන සෑම වෑයමක් ඇතුළෙම තියෙන්නේ. ආන් එයාගේ සත්පුරුෂකම. එයා ළඟ සද්ධර්මයේ තියෙන්නේ. ආසාදේ අභිබවා එයා සද්ධර්මීට ප්‍රමුඛත්වයේ දෙන කල ජීවිතේ තමන්ගේ ජීවිතයෙන් ආන් පරාර්ථකාමී පූර්වාදර්ශ චරිතයක්ව ජීවිත කාලෙම ලෝකෙට යහපතක් වෙනු පිණිසම කරුණා මෛත්‍රී පෙරදරි වේයා ජීවත් වෙන්නේ නැද්ද විට ජීවත් වෙනවා. එහෙනම් ඔබ ධර්මයේ කැමති නම් මේ අගුණ වලට ඇති ඉඩ මකාගෙන ධර්මයේ පැත්තට යොමු වෙන්න
ඔය ඇත්තන් ළඟ වැඩිච්ච ධර්මයේ කවදාවත් අතරමඟ බිඳෙන්නේ නැති වෙයාවි. ඒ හින්දා ජීවිතේ ඔබ ළඟ තියෙන දුර්වලතාවය අඳුන ගන්න ඒක නැත්තටම නැති කරගන්න හිතාගෙනම වීරය කරන්න. වැදගත් වෙන්නේ ඒක. දැන් සමහර දේවල් අපි ළඟ ජීවිතේ අපිට එපා වෙච්ච කමට අපිට ලෝභය, ආසාව, රාගය අඩුයි. හැබැයි ඒක අඩු වුණාට ජීවිතයේ ලෝභය, රාගය ආදී දේවල් එපා වෙච්ච කමට අඩු වුණාට ඒක එපාම වෙච්ච කමටද අපි දාලා යන්නේ කියන එක හිතන්න ඕනේ. පුංචි කතාවක් කියලා දේශනා මන් නිම කරන්න. බඹදත් රජ පරපුරේක රජ කෙනෙක් වයෝවෘද්ධ යාගේ තරුණ පුතාලා දෙන්නට යුව රජ පදවියේ ලොකු පුතාට පොඩි පුතාට සේනාපති තනතුරු දුන්නා. මේ යුව රජ පදවියේ දරන වැඩිමහල් පුතා කල්පනා කරනවා තාත්තගේ රාජකාරීත් කරද්දි Tamanට වෙහෙස වැඩි වෙද්දී එපා වෙච්ච කමක් ඇති වෙලා. මල්ලිට කතා කළා කියන මල්ලි මට නම් මේ යුව රජ පදවිය ඇති වෙලා ඔයා දරන්න මේක පිළිගන්න. එන අයියා සෙම්පතිකම ගන්න. නෑ මට ඒකත් එපා. එහෙනම් මට උපදේශකයෙක් හැටියට ඉන්න. ඒකත් එපා. කාටත් නොකිය අයියා ගින් පිටමන් වෙලා රජමැදුරින් නික්ම යනවා. අවසානයේ දුර ඈත පෙදෙසක ගොවි මහත්තයෙක් හිත දිනාගෙන ඔහුට අත් උදව් දෙනවා. කැත්ත උදැල්ල නොහුරු මේ යුව රජුරෝ දකින ගොවියා ටික දවසකදී හිතනවා මේ නම් දුක් විඳ කෙනෙක් නෙවෙයි සැප විඳ කෙනෙක්. තොරතුරු හොයද්දි දැනගන්නවා රටේ යුව රජුරෝ මේ Taman ළඟ ඉන්නේ. අනේ ස්වාමීනි මට සමා වෙන්න ඔබතුමා පෝෂණය කරන්න මගේ ගෙදරම ඉන්න. ඔය අතරේ අයබදු අය කරන්න ඇවිල්ලා ගමට ගොවියාගෙන් අයබදු ඉල්ලද්දි ගොවියා රජුරෝ ළඟට විත් කියනවා ස්වාමීනි මට ඔබතුමා පෝෂණය කරන්නයි බදු ගෙවන්නයි දෙකක් කරන්න බෑ. ඒ හින්දා ස්වාමීනි ඔබේ මල්ලිට හසුනක් යවන්න මාව බදු වලින් නිදහස් කරවන්න. ඉතින් රජුරෝ ඒ දේ කරනවා ඉන්න තැන නොදන්නවා. මේ ගොවියව බදු වලින් නිදහස් වුණාම ගමේ කවුරුත් දැනගෙන මේක කවුරුත් ඇවිදින් කියනවා අනේ ස්වාමීනි අපිවත් නිදහස් කරවන්නකෝ. ඒ බදු මුදල් ඔබටම ගෙවන්න. දැන් බදු මුදල් ගෙවනවා රජුරවන්ට. ටික දවසකදී පිරිසක් ඇවිදින් කියන අනේ ස්වාමීනි මොකද්ද මේ විඳින දුක අනුන්ගේ ගෙපිලක ඉඳගෙන දුක් විඳින්න ඕන කෙනෙක් කිය ඔබ අර රජවාසලියේ සැප විඳින්න පුළුවන් කෙනෙක් නේ. ඒ හින්දා ඔය රජකම ආයේ උරුම කරගමු. අපි ඉතින් ඕනනම් සටන් වදින්නත් ලෑස්ති ඔබතුමා එක්ක එන්න. දැන් මේ යුව රජුරෝ සේනාවක සංවිධානය කරන් රජවාසල වටලලා මල්ලිට පණිවිඩයක් යවනවා රජකම දෙනවාද යුද වදිනවද? ඒ වෙලාවේ මල්ලි හිතනවා අනේ මෙහිමත් මෝඩේ. දෙපා මුල තිබුණු ඔටුන්න ආන් එපයි කියලා බැහැර කරලා ගිහිල්ලා දැන් මරාගෙන මැරෙන්නත් ඇවිදින්. මල්ලි කියනවා ඉතින් මට මේවාට කිසිවක් ඇල්මක් නැහැ එන්න ඔබ බාර ගන්න නැවත රජකම. එහෙනම් ජීවිතේ අර යුව රජුරු අතෑරලා ගියාට මේ රජකම ගැන මේ කාමයේ ගැන එපා වෙච්ච කමටද ගිහින් තිබුණේ නෑ. කාමී ආදීනව නිස්සාරකම දැන අතෑරලා ගියපු ගමනක්ද නෑ. ඒ හින්දා ජීවිතේ ඔය ඇත්ත යම් කෙලෙස් සිතක් අඳුරගත්තොත් ඒ කෙලෙස් සිතේ තියෙන භයානකත්වයේ සසරට කරන අනතුර ධර්මයට කරන බාධාව තීරුම් අරගෙන ඒන් සදහටම මිදීමේ උවමනාවෙන්ම වීරය කරන්න. එහෙම වුණොත් ඔබට නිවන වැඩි ඈතක නොවේ. එහෙම නොවි ආන් අපට යම් අකුසලයක විඩාව දැනිච්චකමට විතරක් ඒක හැරදා යන්න උත්සාහ කළාට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ අකුසලී විඩාව සදාතනිකව Tamanට බලපෑම් කරන ස්වභාවය අඳුනගෙන සියලු අකුසල් වලින් මිදෙන්න ධර්මී ප්‍රමුඛ කරගෙන යන අහන හැසිරෙන හිතන හිතක් ඇති කරගන්න එවන් ඔබට නිවන වැඩි ඈතක නොවේවි. එහෙනම් ඊ වෙනු පිණිස ඔබ කාටත් මේ උතුම් සද්ධර්ම දේශනාව උතුම් මඟ පෙන්වීමක් ආශිර්වාදයක්ම වේවා කියලා අපි සාදු කියමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති.
අද දවසේ මේ උතුම් ධම් දේශනාවට දායකත්වයේ කළා පින්වත් නන්දා සරච්චන්ද්‍ර මෞතුමිය දියණිය නදී සරච්චන්ද්‍ර මේගිය එම්.ඒ. සරච්චන්ද්‍ර මාරසිංහ පියා ස්වාමියා දෙදෙනාගේ දෙපාර්ශවයේ මේගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වුණා. ඒ වගේම අපි මේ මොහොතේ විශේෂයෙන් අපේ නායක ස්වාමින් වහන්සේගේ දයාබර පියතුමාණන් සිහිපත් කොට අපි එතුමාටත් පින් දෙනවා. එතුමා බොහෝම ගුණ යහපත් පිය කෙනෙක්. ඉතින් එතුමාද මේ පින් අනුමෝදන් වේවා. ඔබ අප සෑම දෙනා නමින් මිය ගිය සියලුම දෙනා මේ පින් අනුමෝදන් වේවා. කොවිඩ් රෝග නිසා ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත මිය ගිය සියලු ජනයාද මේ පින් ලැබ සසර දුකින් අත් මිදේවා, නිවනින් සැනසේවා කියලා අපි සාදු කියලා පින් දෙමු. සංසාරේ පුරාවට ඔබට මට හිත නිවන සනස වෙන සත්පුරුෂ කල්යාණ මිත්‍රයින්ගේ ජීවන ඇසුර අපේ ජීවිතයට ලං වේවා. අපේ පින්යති ස්වාමින් වහන්සේ කස්සප ස්වාමින් වහන්සේ මේ පින්බිමට වැඩම කරලා මේ ප්‍රදේශයට තාම යහපතක් සත්පුරුෂ මඟ පෙන්වීමක් ඉටු කරන ඔබේ ශ්‍රද්ධා ගුණය වඩවමින් තුන්වහන්සේගේ ඇසුර Tamanට ලැබෙන්න තමන් හරි වාසනාවන්තයි. ඉතින් අපිට නුහුරු නුපුරුදු තැන් නෙවෙයි මේ ස්ථාන. එදා සිට අපි ආව ගියපු තැන් විශේෂයෙන් කඳුබොඩ භාවනා මධ්‍යස්ථානීයට සම්බන්ධ ස්ථානයක් හැටියට එකල මේ ස්ථානීය තුල වැඩ සිටිය පින්යති නායක ස්වාමින් වහන්සේලා අපේ ගුරුවරු. ඒ හින්දා නිතර ආව ගිය ඇසුරු කරපු ස්ථානීය ඉතින් කස්සප ස්වාමින් වහන්සේ අද වැඩ සිටින අපේ සහෝදර ස්වාමින් වහන්සේ ඒ කල්යාණ මිත්‍රයින් වහන්සේලාගේ ඇසුර අපේ ජීවිතේට වැඩි වැඩියෙන් ලං වේවා කියලා සාදු හිතින් අපි ප්‍රාර්ථනා කරගමු. හොඳයි මේ වෙලාවේ උදාාර පින්කම සිද්ධ කළා පින්බෙලෙන් නන්දා සරච්චන්ද්‍ර මෞතුමිය දියණිය නදී සරච්චන්ද්‍ර ඇතුළු පවුලේ සෑම දෙනාට බලාපොරොත්තු වුණා ධර්ම ශ්‍රවණමේ පින්කමට පැමිණි හැමත චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වෙනු පිණිස දේශකයාණන් වහන්සේට අරණ්‍ය සේනාසනාධිපති ස්වාමින් වහන්සේ වැඩ සිටින මහා සංඝරුවනට ඒ වාගේම නායක ස්වාමින් වහන්සේගේ මෑණියන් වහන්සේට පින්කමට උදව්පකාර කළ සෑම සියලු දෙනාට අද දවසේ ජන්මදිනය සිහිපත් කරන ඒ සිනිලු සෙත්නා දියණියට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වුණා. ඒ දියණියට සුබ උපන් දිනයක් වේවා. නිදුක් බව නිරෝගී භාවය සෝපත් භාවයේ චිරජීවනී කාන්තෙන් සැලසේවා. මේ උතුම් පින්කමට එකතුණු පිනැති ඔබ සෑම දෙනාට අලංකාර ලෙස මේ පුණ්‍ය භූමිය ගොඩනගන්න අලංකාර කරන්න විහිසන කැපවෙන කොයි කාටත් මේ උතුම් පින්බෙලින් මෙත් වඩනවා. අපේ කම්පිටියේ කස්සප ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරුවන පොඩි හාමුදුරුවරු සියලු ස්වාමින් වහන්සේලාටත් ඔබටත් මේ උතුම් පින්බෙලින් නිදුක් බව නිරෝගී භාවය සුවපත් භාවය චිරජීවනීය සැලසේවා. කායික චිත්ත පීඩාව ඇති නොම වේවා. මේ පුණ්‍ය භූමිය තවදුරටත් දියුණු පමණු භාවයට පත් කරගන්න හැමෝම කැපවෙන්න. හැම දිනාටම හැමදාටම සැනසී හැකි පුදබිමක් සම්බුද්ධ ශාසනය පැවැත්මට කළ උපකාරයක්ය. Tamanට සතුටු වෙන්නට ඒද හැකි වේවි. දූපුතුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. වැඩිහිටි ඇත්තන්ගේ රැකී ආරක්ෂා ව්‍යාපාර දිනේවා. ඒ වාගේම ලොව පුරා පවතින වසංගත රෝග බිය දුරු වේවා. කොවිඩ් රෝගයට ලක්වුණු සියලු දනන් ඉක්මන් සුවය ලබත්වා. තවත් කිසිවෙකේ රෝගහිනට ගොදුරු නොම වේවා. කාගෙත් මෙලව පරලව ජීවිත වාසනාවන්ත වේවා. උතුම් නිවන් සුවයම සැලසේවා කියලා සාදු කියන්න. ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුච්ඡතු. මේ පින නිවන් පිණිසම හේතු වේවා. වාසනාව වේවා. සාදු 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 වැදගන්න ආශිර්වාද ගාථා කියනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්තු ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිජ්ජතු.
සෑම දිනාට තෙරුවන් සරණයි. හොඳයි හොඳයි සියලු දෙනාම සාදුනාදයක් පවත්වන්න නැවතත් සාදුනාදයක් පවත්වන්න හොඳයි එහෙමනම් මේ වෙලාවේ පැයකමාරක් වැනි කාලයක් පුරාවට ඊ타ත්ම විචිත්‍රවත්ව සම්බුද්ධ ශාසනය තුල ශ්‍රාවකෙකු ජීවිතේ ඇති කර ගන්න ඕන ගුණධර්ම පිළිබඳව මනවින් විග්‍රහ කරලා දුන්නා. ධර්ම දේශනාව ශ්‍රවණය කරගෙන ඉද්දී අපිට දැනෙච්ච කාරණේ තමයි වර්තමාන යුගයේ තුල මිනිසුන්ගේ ජීවිත දිහා බැලුවාම මොනතරම් දේවල් හැදෙන්න තියෙනවද කියන කාරණාව. මේ ධර්ම දේශනාව පුරාවටම මොහොතක් පාසාම ජීවිතේ සකසගත යුතු දේවල් බොහොමයක් පිළිබඳව විග්‍රහ කරන්නට යෙදුණා. ඒ නිසා පින්වත් අපි හැම කෙනෙකුටම මේ ධර්මශාලාව තුල ධර්ම ශ්‍රවණය කළ අන්තර්ජාලය හරහා ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාගේම ජීවිතවලට වටිනා කින දහම් කරුණු රාශියක් පහදලා දෙමින් අපේ ජීවිතේට හිතන්නේ යමක් පෙන්වලා දුන්න අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීම අපේ යුතුයකමක්. උන්වහන්සේ තරුණ යතිවරයන් වහන්සේ නමක් හැටියට සම්බුද්ධ ශාසනයට යුගයේ අවශ්‍යතාවය ඉෂ්ට කරන ස්වාමින් වහන්සේ නමක්. ඒ නිසා අද දවසේ මේ උතුම් සද්ධර්ම දේශනාව පවත්වන්නට යෙදුන මිඩුවන්ගොඩ සම්මා ජීව බෞද්ධ ආශ්‍රමාධිපති රූපවාහිනී ගුවන්විදුලි විචිත්‍ර ධර්ම කතික අපට නම කියන්නට අවසරයි. අපේ මොරහවත්තේ සුබෝධි ස්වාමීන් වහන්සේ කල්යාණ මිත්‍රයාණන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කායික මානසික සැනසෙල්ල සැලසේවා උන්වහන්සේට සුවසේ ශාසන බ්‍රහ්මචර්යාව පූර්ණේ කරන්නට අද දවස පුරාවටත් අප ජීවිත කාලයේ පුරාවටත් රැස් කරගත්ත සියලු පුණ්‍යාභි සංස්කාර ධර්මයන් ඒකාන්ත ආශිර්වාදයක්ම වේවා. උන්වහන්සේ වැනි ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක් මෙලොවට බිහි කළා වූ ආදරණීය දෙමාපියන්ගෙන් මේ පරලොවගේ යම් කෙනෙක් වෙත්නම් මේ පින් සතුට සිතින් අනුමෝදන් වෙත්වා. සුජීවත්ව සිටින යම් කෙනෙක් වෙත්නම් මේ පින් ආශිර්වාදින් නිදුක් වේවා නිරෝගී වේවා. ඒ දෙපළටම මේ ගෞතම සම්බුද්ධ ශාසනය වහවහ සුඛපතිපදාවෙන් කිප්පා විඤ්ඤාවින් ධර්මාබෝධයේ පිණිස මේ පින පාරමිතාවක්ම වේවා. වහන්සේ පැවිදි කළා වූ ධර්මයේ කියා දුන්නා වූ ආචාර්ය ගුරුවරයන් වහන්සේලාද මේ පින් අනුමෝදන් වේවා. උන්වහන්සේ රැක බලා ගන්නා වූ පෝෂණය කරන්නා වූ දායක කාරකාදී පින්වත් හැම දෙනාමත් මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දෙනාමද නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ඒ හැමතෙද උතුම් නිවනට පාරමිතාවක්ම වේවා. ඒ වගේම අද දවසේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන නන්දා සරච්චන්ද්‍ර අම්මා නන්දී සරච්චන්ද්‍ර දියණිය ඇතුළු හැම දෙනාමත් මේ පින්කම සඳහා විශේෂයෙන් අපකප විලා මහන්සි වෙලා කටයුතු කරන්නට යෙදුන ආරණ්‍ය සේනාසන වාසී ඔක්කම්පිටියේ සුබාහු ආශ්මතුන් වහන්සේ ඒ වගේම ජයන්තය සකුළු පුතුණුවන් ඇතුළු ආයතන වාසී සියලු දෙනාමත් භාවනා වැඩසටහන් වලට සම්බන්ධයෙන් අපේ පින්වත් අම්මලා විශේෂයෙන් ශ්‍රියාලතා අම්මා, පීසීලි අම්මා, මාළනී අක්කා ප්‍රධාන කොට ඇත්තා වූ ඒ උපකාර කරන්නට යෙදුනා වූ සෑම සිළු දෙනාමත් මේ වෙලාවේ සිහිපත් කරනවා නන්දාම්ම ඇතුළුව. ඒ වගේම මේ පින්කම මේ විදිහින් විචිත්‍රවත්ව සිද්ධ වෙනකොට කොඩි දැමීමේ පටන්ම මේ සියලු දේවල් සම්පාදනය කර ගන්නට අපිට බොහෝ පිරිසක් උපකාර කළා. විශේෂයෙන් වනරත්න ආරණ්‍ය සේනාසනයේට පැවිදි භාවයේ පිණිස සම්බන්ධ වුණ ආරියගම ප්‍රදේශයේ කැලුම්පතුන්වන්ගේ දෙමාපිය දෙපළ ධර්මතිස්රා තාත්තා ඒ තරුණ පිරිස සෙනරත් විජේසිංහ ශානක සසලංක නාලක සරත් සංජීව දිහාන් සිසිර සංජය කියන මේ දරුවන් ඇතුළු ඒ තරුණ පිරිස ගොඩාක් මේ පින්කම සඳහා මහන්සුනේ හැම දිනාමත් පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කරනවා.
ඒ වගේම මේ පින්කම් සියල්ලක්ම විචිත්‍රවත්ම මනලම් නිසා අපේ සිත් පරිදි මේ සරසලා මේ මල් ආදිය විචිත්‍රවත් විදිහට සකස් කරලා දෙන අපේ නිපුන් පුතුණුවන් කෞෂි දීනිය තුළේ හැම දෙනාමත් තමන්ගේ දීනියගේ ජන්මදිනයේ දිනුලි සෙනත්යා දීනියට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් හැම දෙනාම ඇතුළු මේ පින්කම සඳහා කුදු මහත් කටයුතු වලදී දායකුන් අපේ නලින් මහත්මයා උරලිය ඇතුළේ පින්වත් හැම දෙනාමත් සිහිපත් කරමින් උදව් උපකාර කළ සියලු දෙනාටත් සහ සම්බන්ධ වන සියලු දෙනාටමත් විශේෂ වශයෙන් කරවිටාගාර ශ්‍රී ශාරානන්ද පිරිවෙණි වැඩමවදාළ අපේ පින්වත් ආයුෂ්මතුන් වහන්සේලාත් පරිවෙණාධිපති අති ගෞරවනීය ලක්කන ස්වාමින් වහන්සේතුළු සියලු ස්වාමින් වහන්සේලාත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. මගේ ආදරණීය මෑණියන් ප්‍රමුඛ මේ පින්වත් ස්වාමින් වහන්සේලාගේ දෙමාපියන් ඇතුළු සියලු දෙනාමත් මේ පින් අනුමෝදන් වේවා. වර්ෂිතාන අම්මා තාත්තා ඇතුළු පවුල හැම දෙනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. පින්වත් හැම දෙනාටම උතුම් නිවනට පාරමිතාවක්ම වේවා. නිලුම් මල් සපයා ගැනීමේදී අපිට උදව් කරන්නට යෙදුන පින්වත් කාංචනය ඇතුළු පවුල හැම දෙනාමත් මේ පින්වත් හැම දෙනාමත් සියලු යහපත සැනසෙල්ල උදා කර ගනිත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ස්වාමින් වහන්සේට පරිස්කාර පූජා කරන්න. පිළිකර පූජා කළා මෙහා පැත්තට ඇවිල්ලා වඳින්න අනිත් කෙනාට පූජා කරන්න පුළුවන් වෙනවා. ඒ අතරතුර සිහිපත් කරනවා කිසි කෙනෙක් යන්න එපා පින්කම සංවිධානය කරපු ඇත්තෝ ඊළම්පස සංග්‍රහයක් ලෑස්ති කරලා තියෙනවා ඒක භුක්ති විඳින්න කියලා අපි මේ වෙලාවේ සිහිපත් කරනවා.